साधु 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 नमो तस्से भगवतो अरहतो सम्मा संबुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा संबुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा संबुद्धस्से अभिधर्म देशनाවට සම්බන්ධ වෙන කාරණක හේතුනේ අද දවසේ අපට සාකච්ඡා කරන්න තිබෙන්නේ අලුත්ම මාතෘකාවක්. ඒ තමයි පටිච්ච සමුප්පාදය කියන මාතෘකාව. එතකොට පටිච්චසමුප්පාදය කියන මාතෘකාව අපි දන්නවා ථේරවාද ධර්මයේ තිබෙන ප්‍රධානම ධර්මතාවය. නමුත් සූත්‍ර පිටකේ අභිධර්ම පිටකේ වෙනස් කියන්නේ ධර්මතාව වශයෙන් වෙනස් නැහැ. නමුත් සූත්‍රාන්ත විදියත් අභිධර්ම විදියේ වෙනස්කම් තිබෙනවා. ඉතින් අභිධර්ම විදිය ගොඩක් සාර්ථකයි. ඉතින් ඒ නිසා අභිධර්ම විදිය හදා ප්‍රීම ඉතා වැදගත්. ඉතින් මම අද කැමති මේ පරිසම්පාදයේ තිබෙන අභිධර්ම න්‍යාය උගන්වන්න. මොකද එක කොටසක් ගමු අද අවිද්‍යාව තමයි ගන්නෙ. මුලින් පරිසම්පාදය ගැන පොඩි හැඳින්වීමක් කරලා අපි යමු මේ අවිද්‍යාව කියන කාරණාවට. හොඳයි. එතකොට අපි මුලින්ම සාකච්ඡා කරන්න අවශ්‍ය වන්නේ මෙන්න මේ කාරණාව. මොකද්ද? දැන් පටිච්චසමුප්පාදේ පටිච්ච කියන්නේ මට කවුරු හරි කියන්න බලන්න ඔබ දන්න විදිහට පටිච්චසමුප්පාදේ මොකද්ද කියලා. අපි එතනින් පටන් ගමු වැඩි. හොඳයි. කියන්න බලන්න. ඔබ මෙතෙක් දන්න ආකාරයට ඔබගේ මෙතෙක් කියවීම සහ අවබෝධය අනුව මොකද්ද පටිච්චසමුප්පාදය කියලා කියන්නේ? කියන්නේ අවසරයි බන්තේ අවිද්‍යාව නිසා සත්වයා මේ සංසාරේ මේ නැවත නැවත ඉපදීම සිදුවන ආකාරය බුදුරජාණන් වහන්සේ දේශනා කළා තිනවා පටිච්ච සමුප්පාදය අනුව like අවිද්‍යාව පත්‍ය සංඛාරා වශයෙන් like දිගට ඒ චක්‍රය යනවා සරලව කියනවා නම් මට හිතුණා එහෙම කියන්න. ඒක හොඳ අදහසක්. අවිද්‍යාව නිසා පටිච්චසමුප්පාදේ පළවෙනි නිදානය නිසා දිගින් දිගටම මේ සංසාරේ සත්‍යය ගමන් කරනවා. එතකොට මේ ගමන් කරන හේතුව තමයි මුලින්ම මෙතන කතා කරන්න පුළුවන්. ඊළඟට අනිත් අය සෑම දෙයකටම මොකක් හරි හේතුවක් තියෙනවා. ඒ හේතු නිරුද්ධ කරාම ඒ දේ නැති වෙනවා. හැම දෙයකටම හේතුවක් තිබෙනවා. ඒ හේතුව නිරුද්ධ කරාම හේතු හම්බ වෙනවා. ඔව්. ඵල ඇති වෙන්නේ නැහැ. ඔව්. තව හේතු වලට ඉතා කැමැත්තෙන් බැඳිලා ඊළඟ භවයක් හදන එකද එතන ආශාවාදයක් තියෙනවා කියලා හිතලා හේතු වලට බැඳිලා ඊළඟට
ඒවට ආස්වාදය වෙනවා. ඔව් ආස්වාදය කරලා බැඳෙනවා. බැඳුනයින් පස්සේ ඔව් ඒකත් දිගින් දිගට යන ගමනක්. ඔය ගමනත් පටිච්චසමුප්පාදය. ඔව් ඊළඟට තව හොඳයි. අපි මම හිතන්නේ වෙනත් අයගේ දහසක් නෑ මේ වෙනකොට. අපි බලමු මේ පටිච්චසමුප්පාදය කියලා කියන්නේ අර මුලින් කිව්වා වගේ සත්වයා සංසාරේ ගමන් කරන්නේ ඇයි කියන එක පෙන්වුම් කරන ප්‍රධාන. දැන් හැබැයි ඒකේ පොඩි ප්‍රශ්නයක් තිබෙනවා අර ඒකම විතරක් නෙමෙයි. ඔකේ දිනන්නේ අනුලෝම පටිච්චසමුප්පාදය සහ පටිලෝම පටිච්චසමුප්පාදය කියලා අහලා තියෙනවද ඒක? forward order and reverse order. ඒතර forward order එකේ තමයි කියන්නේ අර සත්වයා ගමන් කරන හේතු. ඇයි සත්වයා මේ සසරේ 31 තලයක දිගට ගමන් කරාගෙන යන්නේ? අනුලෝම පටිච්චසමුප්පාදය. පටිච්චසමුප්පාදයේ අනුලෝම වශයෙන් forward order එකක් වශයෙන්. ඊළඟට කවුරු හරි කෙනෙකුට මේක කඩන්න ඕන. සත්‍යය සසර දිගටම සැරිසරාගෙන යන විදි ටික කඩන්න ඕන. ඒක 12 ආකාරයක් නේද? කාරණා 12ක් තියෙනවානේ. කඩන්න ඕන නම් අන්නේ කඩන විදිය කියන්නේ මොකද්ද? මොන පටිච්චසමුප්පාදයෙන්ද? ප්‍රතිලෝම අන්න පටිලෝම පටිච්චසමුප්පාදයෙන් කියන්නේ පටිච්චසමුප්පාදයේ පටිලෝම වශයෙන් ගත්තම තමයි ඒක කඩන්න පුළුවන්. එහෙනම් අපි සරලව ගත්තොත් ඉස්සරහට කතා කරනවා පටිච්චසමුප්පාදය කියන්නේ සත්වයා සසරේ දුකට වැටි වැටි ගමන් කරන මග දකින්න ඕන නම් ඔන්න අනුලෝම පටිච්චසමුප්පාදය. ඒ කියන්නේ පටිච්චසමුප්පාදයේ අනුලෝම වශයෙන් forward order එකක් වශයෙන් දකින්න. හැබැයි අපිට දැන් අවශ්‍ය වෙලා තිබෙනවානේ මේකෙන් බැහැරවන්නට මේ හේතු දෙක කඩාගෙන ඵල හේතු කඩාගෙන නිර්වාණයටපත් වන්න. එහෙනම් අපි බැලිය යුතු වන්නේ ඊළඟට පටිච්චසමුප්පාදයේ පටිලෝම වශයෙන්. ඒක යට ඉඳන් පටන් ගන්න. 12න් පටන් ගන්න එකට එන. අනුලෝම 1 ඉඳන් 12ට යනවා නේ. ඒතර අන්න එහෙම අදහසක් තමයි තියෙන්නේ. දැන් මම මෙතන පටන් ගන්නේ මෙහෙමයි. පටිච්චසමුප්පාදය මේ බුදුහාමුදුරුවෝ නිර්මාණය කරපු එකක්ද? සර්වඥයන් වහන්සේ විසින් නිර්මාණය කරපු එකක්ද මේ පටිච්චසමුප්පාදය කියන්නේ? නෑ. මේක ලෝකේ මේ විශ්වයේ තියෙන එකක් මේක. නමුත් උන්වහන්සේ පෙර සර්වඥයන් වහන්සේලා පෙන්눔 කරපු විදියට සසරේ සත්වයා දුකටපත් වෙවි ගමන් කරන විදියත් එම සත්වයාට එම සසරින් ගැලවීමට තියෙන පාරක් අනුලෝම සහ පටිලෝම වශයෙන් ඒ කියපු දේශනාව නැවත ප්‍රකාශ කරනවා. නමුතු අලුත් කතාවක් නෙමෙයි. පුදු හේතුඵලවාදයක් මෙතන නෑ. දැන් ගොඩක් අය හිතනවා cause and effect නේ. ඒක නෙද දන්නේ ගොඩක් වෙලාවට. ඒතකොට මේකේ තියෙන පුදු හේතුඵලවාදයක් නෑ. මේක හේතු ගොඩක් හින්ද ඵල හැදෙනවා. අපිට ඵල ගොඩක් වෙන්න පුළුවන්. නැවත හේතුවකට යන්න. අර මම කලින් කිව්වා වගේ අර දැන් කෙනෙකුට හිතනවානේ මේක සර්කියුලර් මේ මෙතඩ් එකක් කියලා. දැන් අපි හිතමු වෘත්තයක් ඇඳලා ඒ වෘත්තෙන් පරිසම්පාදේ පෙන්වන්න කරනවා. අපි හිතනවා මේකෙන් මේක. නමුත් ඒ හැම නිදානයක් අපි කියන්නේ 12ක් තියෙනවානේ. ඒ හැම නිදානයක්ම හේතුවක් වෙනවා. ඵලයක් වෙනවා. ඵලයයි හේතුවක් වෙනවා. එක හේතුවක් නෙමෙයි. ඒ හේතුව ඇතුලේ තියෙනවා අපි කියනවාට ෆීඩ්බැක් ලූප්ස් කියලා. අන්ඩර් කරන්ට්ස් මම ඉස්සරහට කතා කරන්න ඒවා. ඒතර ඒකේ දැන් මේ විශේෂයෙන්ම පච්චේ දේශනාවේ ප ဋ ාණප්පකරණේ තියෙන්නේ තනි හේතු නෙමෙයි. මේක ඇතුලේ තව හේතු ගොඩක් තියෙන්න පුළුවන්. ඵල ගොඩක් හැදෙන්න පුළුවන්. මේ මල්ටිපල් කෝසස් හැදෙන්න පුළුවන්. මල්ටිපල් ඉෆෙක්ට්ස් හැදෙන්න පුළුවන්. එම නිසා කෙනෙකුට කියන්න බෑ මේ පටිසම්පාදයේ හොඳට හැදෑරුවෙන් පස්සේ තනි හේතුවයි තනි ඵලයයි. තනි ඵලයයි තනි හේතුවයි. එහෙම ගන්න බෑනේ. එතකොට සෑම හේතුවක් ඵලයක් නිර්මාණය කරනවා. නමුත් ඒ අතර හේතු ගොඩක් වෙන්නත් පුළුවන්. මෙන්න මේකට අවධානය යොමු කරන්න. මේක මම හිතනවා ඔබ අහලම නෑ. මේක ප ဋ ාණප්පකරණේ පටිසම්පාදේ කියන කතාව. දැන් මේකේ නිදාන 12ක් තියෙනවානේ. මොනවද මේ නිදාන 12 කෙනෙක් කියන්න බලන්න. මම ඒවා වෙනම දැක්ුවේ නෑ මෙතන. සාමාන්‍ය කාරණානේ. පටිසම්පාදේ තියෙනවා කොටස් 12ක් නේ. නිදාන කියලා නැපියට කියන්නේ. මොනවද නිදාන 12? අවිද්‍යා සංකාර විඥාන නාම රූප සලආයතන ස්පර්ශ වේදනා තණ්හා උපාදාන භව ජාති. ජාතිත ජරා මරණ. ජාති ඊට පස්සේ භව ජාති ජරා මරණ නේ. ඔව්. නමුත් ඒක ඇතුලේ කියනවා ශෝක පරිදේව දුක්ඛ දෝමනස් එහෙම කතා කරනවා. ඒකට 12ක් තියෙනවා. එතකොට දැන් මෙතන මතක තියාගන්න
පළවෙනි නිදානේ අපි ගමුකද? අපි දැනට තියෙන නිදානේ අවිද්‍යාව. මේ අවිද්‍යාව හේතුවක් වෙනවා සංස්කාර හදන්නනේ. එහෙම නේද? අවිද්‍යාව හේතුවක් බවට පත් වෙනවා සංස්කාර හදන්න. එතකොට සංස්කාර හේතුවක් වෙනවා විඥාන හදන්න. එහෙමනේ. එම නිසා අපි කියනවා මේ අභිධර්මයට අනුව මේ ඵලයක් නිර්මාණය කරන හේතුවට පච්චය කියලා. මේ කියන්නේ කන්ඩිෂනින් ෆැක්ටර් කියන්නේ ඒක. දැන් අපි හිතමු අවිද්‍යාව තමයි සංස්කාරවල පච්චය. එතකොට දැන් අවිද්‍යාවෙන් සංස්කාර නිර්මාණය කරන කන්ඩිෂන් වෙනවනේ. ඒ කියන්නේ ඒ පච්චය හමු ඒ කන්ඩිෂන් වෙනවනේ. අපි අන්න එතන ඒ නිදානෙට කියනවා පච්ච යුප්පන්න. පච්චයෙන් හටගත් එක. දැන් එහෙම ගත්තයින් පස්සේ මොනවාද? සංඛාර පච්චය වෙනවා. ඊළඟ විඥාණය පච්ච යුප්පන්න වෙනවා. එහෙම නේද? විඥාණය පච්චය වෙනකොට ඊළඟ නාම රූප වල මොකද වෙන්නේ? පච්ච යුප්පන්න. දැන් මේක මේ සූත්‍රාන්ත වල නෑ. සූත්‍ර පිටකේ නෑ. මේක ප ဋ ාණත්ව කරගෙන තියෙන්නේ. ඒ නිසා අපි කියන කන්ඩිෂනින් ෆැක්ටර් ඒ වගේම සරලව ගත්තොත් ඔබට ගන්න පුළුවන් පච්චය කියන්නේ කෝස් එක, පච්ච යුප්පන්න කියන්නේ ඉෆෙක්ට් එක. එම නිසා ඕනම නිදානයකින් තවත් නිදානයක් නිර්මාණය වෙනකොට අපි මේ කතාව සාමාන්‍ය දෙයක් නේ. එම නිර්මාණය කියන්නේ ඒ හේතු නිදානයට අපි කියනවා පච්චය කියලා. ඊට පස්සේ ඒ එතනින් හැදෙන ඵලයට අපි කියනවා පච්ච යුප්පන්න කියලා. ඒක පොඩ්ඩක් හිතේ තියාගන්න අපි ඉස්සරහට මේක වැදගත් වෙනවා. අන්න මේක මේ පස්සේ කතා කරන එකක් මේ දැන් පොඩ්ඩක් දැක්කුවා පරිසම්පාදී වුණාම කතා කරන මාතෘකාවක්. ඒ කියන්නේ මේ පච්චය කියලා වෙනම කතාවක් තියෙනවා. වෙනම මාතෘකාවක් යනවා. ඒ 24ක් තියෙනවා. ඒවා එක ටිකක් ලොකු මාතෘකාවක්. මේ ඒ පච්චය 24 එක උදාහරණයක් තමයි පරිසම්පාද. හොඳයි. ඒ පච්චේ 24ක් තියෙනවානේ. ඒ 24 එක උදාහරණයක් තමයි පටිච්චසමුප්පාදය. ඒ නිසා පටිච්චසමුප්පාදයට ඒ 24ම අදාළ වෙනවා. නමුත් ඉස්සෙල්ලා පටිච්චසමුප්පාදය දන්න එක නිසා හදාarලා එතනට යන එක පහසුයි. දැන් මෙතන කියනවා නිදානයක් තවත් නිදානයක් 24 ආකාරයකින් පච්චය කළා. දැන් මේ කට්ටිය බලයි මේ නිදාන කතාව නෙමෙයි මෙතන කියන්නේ. මිනිස්සු අවසල ගන්න හදන ඒවා නෙමෙයි ආ. නිදාන නෙමෙයි නිදාන. මහ ප්‍රාණ නෙමෙයි අල්ප ප්‍රාණ. ඒක තේරෙනවද? පාලිත් පොඩ්ඩක් දැන් ඔන්න දැනුමක් එන්න වෙනවා. අපිට නැත්තම් තේරෙන්නේ නැහැ. නිදාන කිව්වම ප්‍රශ්න එකක් වෙනවා. නිදාන කිව්වම මොකද්ද? නිදානයක් කියම හේතුවක් නේ. නිදානයක් කියන්නේ මොකද අපි දන්නවනේ මහා නිදාන සූත්‍රයේ මේ දීඝනිකායේ. මේ තැන්වල පරිසම්පාදේ කතා කරනවා. එතකොට මතක තියාගන්න නිදාන කීයක් තියෙනවද පරිසම්පාදේ? 12ක්. 12ක් තියෙනවා. එහෙනම් එක නිදානයක් පච්චය වෙලා පච්ච යුප්පන්න කරනවා අනිත් නිදානේ. එහෙමනේ වෙන්නේ නේ. දැන් කලින් කතාව ගත්තොත් එක නිදානයක් පච්චය වෙලා කන්ඩිෂනින් ෆැක්ටර් එක වෙලා තවත් නිදානයකට පච්ච යුප්පන්න බවට පත් කරනවා. කන්ඩිෂන් ෆැක්ටර් එකක් කරනවා. මෙන්න මේ එක නිදානයක් තව නිදානයක් පච්චය කරන වැඩි. يعني පච්චය يعني දැන් පච්චය යුප්පන්න වෙන්නේ. අන්නේ වැඩි 24 ආකාරයකින් කරන්න පුළුවන් කියලා කියනවා. ඒ 24 අපි කරන්නේ ආද? මම කලින් කිව්වනේ ඒවා පස්සේ කරනවා. නමුත් දැනගන්න ඒ පච්චය උප්පන්න වෙන වැඩි, කෝස් එකක් ඉෆෙක්ට් එකක් වෙන වැඩි, කන්ඩිෂනින් ෆැක්ටර් එකක් කන්ඩිෂන් ෆැක්ටර් එකක් වෙන වැඩි 24 ආකාරයේ පච්චය ක්‍රමයකට ගන්න පුළුවන්. ඒ නිසා දැන් ඒ වගේම තවත් වචනයක් ඔබ මතක තියාගන්න මේ පච්චයද කිව්වා පච්චය උප්පන්න. දැන් ඊළඟට මේ එක නිදානයක් තවත් නිදානයක් කන්ඩිෂනින් කරනවානේ. අපි ඒකට කියනවා පච්චේ සත්‍ය කියලා අභිධර්මයේ. දැන් පච්චය උප්පන්න වෙනවා. ඒ වැඩපිළිවෙලට අපි කියනවා පාලි වචනයක් මොකක්ද කියන අභිධර්මයේ පච්චය සත්‍ය කියලා කියනවා. තේරුණාද? මේ පොඩක් මේ වෙරිෆයි කරන් මම යන්න හදන්නේ නැත්නම් තේරෙන්නේ නැහැ. දැන් නිදාන 12ක් තියෙනවා. පටිසමුප්පාදේ. ඒ නිදාන 12 කියන්නේ ඒවා අපි කියන්නේ හේතු කියලා අපි ගන්නවා කියමුකෝ. එතකොට මේ හැම නිදානයක් අතරෙම කන්ඩිෂනින් ස්වරූපයක් තියෙනවා. කන්ඩිෂන් වෙන්න ඕනේ ඒවා. ඒතකොට මේ එක නිදානයක් තවත් නිදානයක් කන්ඩිෂන් කරනවා. ඒතකොට මේ කරන නිදානයට අපි කියනවා පච්චය. උණයින් පස්සේ කියනවා එකට පච්ච යුප්පන්න. ඒ වැඩේට කියනවා පච්චය සත්‍ය කියලා.
process එකට. මේ දෙක අතර වෙන වැඩ process එකට. ඒතර දැන් එක නිදානයක් තවත් නිදානයක් මේ පච්චය සත්‍ය කිරීම පච්චය උපන්න වීම පච්චය 24ක් හරහා සිද්ධ වෙන්න පුළුවන්. අපි ඒවට කියන්නේ මේ ප ဋ ාණප්පකරණේ කතා කරන පච්චය 24. අපි ඒක පස්සේ කතා කරනවා මම කලින්. ඔන්න මේ පොඩි ටිකක් වැදගත් කාරණා ටිකක් පරිසම්පාදයේ අභිධර්ම ක්‍රමය අනුව එක හේතුවකින් පමණ පච්චය නොවේ. අන්න කියන අවිජ්ජා දැන් අපි කට්ටිය හිතන් ඉන්නවනේ අවිජ්ජාවෙන් විතරයි මේ සංඛාර වෙන්නේ කියලා. කියන අවිජ්ජාව දැන් හේතු වශයෙන් නෙමෙයි අවිද්‍යාව ඇතුලේ තියෙනවා තවත් පොඩි පොඩි කාරණා. අර පච්චේ 24 ඒවා තියෙන එක එක ඒවා. ඒතර ඒ අවිද්‍යාව කියලා මූලික හේතු වශයෙන් අපි ගත්තට පච්චේ කියලා ගත්තට ඒක ඇතුලේ අර 24 ගොඩක් ඒවා දෝලණය වෙනවා. ෆ්ලක්චුවේට් වෙන ඇතුලේ. එම නිසා එක හේතුවක් ඒ කියන්නේ එක පච්චේ හේතුවක් උකින් පමණක් එක මේ පච්චේ වෙන්නේ නැහැ. පච්චේ 24 ගොඩක් ඒවා සම්බන්ධ වෙන්න පුළුවන්. කලින් කිව්වා වගේ අර වෘත්තයක් නේ අඳින්නේ මේකනේ. නේද? මේ මෙහෙම වෘත්තයක් ඇඳලා මේක 12ක් කරලා පෙන්නනවා. එහෙම කිව්වට මේකේ ෆීඩ්බැක් ලූප්ස් තියෙනවා. මොකද ෆීඩ්බැක් ලූප් එකක් කියන්නේ? අන්ඩර් කරන්ට්ස් කියලා කියනවා. ෆීඩ්බැක් ලූප් එකක් කියන්නේ කිසියම් දැන් ඕකේ තියෙන හේතුවක් නිසා තවත් අතුරු වශයෙන් නිර්මාණය වෙන සක්සස්ෆුල් දේවල්. දැන් මේ ඇතුලේ අපි හිතමුකෝ දැන් අවිජ්ජාවෙන් සංඛාර නිර්මාණය වුණාට අවිජ්ජාවේ තියෙන යම්කිසි සාර්ථක ස්වરૂප නිසා ඊළඟට මොකද්ද වෙන්නේ? තවත් පොඩි පොඩි ඒවාත් හැදෙනවා. සංඛාරවල. කියන්නේ අර මූලික අවිජ්ජාවට අපි දැනගන්න කරුණු ටිකක් තියෙනවානේ අවිද්‍යාව මේකයි කියලා. නමුත් ඒකේ වැඩපිළිවෙලේ සාර්ථකත්වය නිසා අවිද්‍යාව හෝ සංස්කාර හෝ විඥාන හෝ අර ඊළඟට හදනකොට තවත් පොඩි පොඩි ඒවා හැදෙනවා. අපි ෆීඩ්බැක් ලූප්ස් කියන්නේ ඒවටයි. එහෙනම් වෘත්තාකාර ක්‍රමයට මේක ඇඳට මේක ඇතුලේ තවත් දේවල් මල්ටිපල් දේවල් නිර්මාණය මේ හැකියාවක් තියෙනවා. අපි ඒක පච්චේදී කතා කරමු ටිකක් ලොකුවට. දැනට පොඩ්ඩක් තේරුම් ගත්තම ඇති. මේක මම කලින් කිව්වා. දැන් පටිච්ච සමුප්පාද දේශනාව බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරේ අනුලෝම ක්‍රමයට සහ පටිලෝම ක්‍රමයට. නමුත් අපේ ගොඩක් කාණ්ඩේ මේක ඉගෙනගෙන තියෙන්නේ කොහොමද? මොන ක්‍රමයෙන් විතරද? අනුලෝමයෙන් විතරයි. එන වැඩේ වරද්ද ගන්න තැන. ඉතින් එනම් අනුලෝම නම් එනම් සත්වයා සසරට වැටී යන අනේක විද ගමන සිදුවන ආකාරයේ පෙන්වන පටිච්චසමුප්පාද ක්‍රමය. මේක අපි කිනර අපි ඉස්සරහ කතා කරනවා. සාමාන්‍ය පටිච්චසමුප්පාද ක්‍රමය. අවිජ්ජා පච්චය කියන්නේ පච්චය සංකාර පච්චය විඥාන. මේ පච්චය කතාව තියෙන්නේ අනුලෝම පටිච්චසමුප්පාද. දැන් පටිලෝම. එනම් උක්ත ගමන නැති උක්ත කියන්නේ මේ උඩින් යන සත්වයා සසරට වැටී යන ගමන නැති කරගත හැකි ආකාරයේ පෙන්වන පටිච්චසමුප්පාද. ඒක නිරෝධා නිරෝධු. එහෙම ඒ කියන්නේ මේ විදිහට යන්නේ. ඒකේ පච්චය කතාවක් නැහැ. එහෙනම් පච්චය කියන එක ඇති වෙන්නේ මොකටද? පච්චය කියන එක කෙලින්ම පෙන්වන්නේ මොකටද? සසරට ඇදී යන කතාව. සසරින් මිදෙන කතාවට අපි සම්බන්ධ කරන්නේ මොකක්ද? නිරෝධා නිරෝධු. එහෙනම් අපි යන්න ඕන නැතෙන්ට. එහෙනම් අපි දැන් ඊට දෙකක් පොඩ්ඩක් බලමු. ඒ දෙක බලන්න මට යන්න වෙනවා සූත්‍ර පිටකයට යන්න වෙනවා පොඩ්ඩක්. උදාන පාළියේ පඨම බෝධි සූත්‍රය. මේක බුදුහාමුදුරුවෝ තමන් බුද්ධත්වයටපත් වෙලා ප්‍රථමාභි සම්බුද්ධව බුද්ධත්වයටපත් වෙච්ච ගමම්ම දේශනා මේ උන්වහන්සේ ප්‍රකාශ කරපු සූත්‍ර දෙකක් ඇත්තටම. මේක පඨම බෝධි සූත්‍රයක් තියෙනවා, ဒုတိ බෝධි. පඨම බෝධිය කියන අනුලෝම ක්‍රමේ, ဒုတိ බෝධි සූත්‍රය උදාන පාළිය කියන පටිලෝම. බලන්න. ඒවම් මේ සුතං. ඒකං සමයං භගවා උරු වේලායන් විහෙරති නජ්ජා නිරංජනායතිරේ බෝධි රුක්ඛ මූලේ පඨමහාභි සම්බුද්ධ. සර්වඥයන් වහන්සේ උරු වේලාවේ වාසය කරනවා නිරංජනාදී තීරේ බෝරුක මුල ප්‍රථමාභි සම්බුදු වෙච්ච ගම. තේනකෝපන සමේන භගවා නිකාලේ භාගතුන් වහන්සේ සත්තාහං ඒක පල්ලං කියන දෙසින් සතියක් එක මේ ඉඳලා පල්ලංකෙන් ඉඳලා විමුක්ති සුඛ පටිසන්ධි. නාසයේ ලබාගත් සර්වඥතා ඥානේ බුද්ධත්වයේ සුඛය වින්ද කියලා කියනවා. මේ සුඛය මේ අපි කියන එක නෙමෙයි, අපි දකින අර සාමාන්‍ය සැප සුඛයක් නෙමෙයි, විඳින්න බැරි සුඛය. විඳින හැම ඒවායිම තියෙනවනේ ප්‍රශ්නයක් නේද? අපි මේ ජීවිතයේ විඳින හැම සැපේම ප්‍රශ්නයක් තියෙනවා. අපි මේකට කියනවා නිසා වචනයක් පාලියේ අවේදිත සුඛය. විඳින්න බැරි සුඛය. අපි හොයන්න ඕනේ නම් කවදා හරි දැන් ඔය වේදිත සුඛ හොයන අතරේ එහෙම හොයනවා නේද ගොඩක් වෙලාවට. වේදිත සුඛ හොයන අතරේ විඳින්න පුළුවන් සුඛ හොයන අතරේ අරකට පොඩ්ඩක්
එහෙම කරන්නේ මේක අවේදිත සුඛයකුත් තියෙනවා කියලා කවදා හරි. අතකෝ භගවා තස්ස සත්තාහස අච්චේ තම්හා සමාධිම්හා බුද්ධිත්වා ප්‍රත්‍ය පටමං යාමං පරිසමුප්පාදං අනුලෝමං සාදුකම් මනසක්කාසි. අන්න ඉබ්බිත්තෙන් සතියක් ඇවෑමෙන් අර සතියක් අරම ඉඳලා ඒ සතියක් ඇවෑමෙන් ඒ සමාධියෙන් උන්වහන්සේ නැගිටලා රාත්‍රියේ පළමු යාමේදී මොකද උන්වහන්සේ කරේ? පටිසමුප්පාදං අනුලෝමං සාදුකම් මනසක්කාසි. මේ අනුලෝම පටිසමුප්පාදය හොඳින් මෙනෙහි කරා කියලා කියනවා. ඒ කියන්නේ සත්‍යය සසරට වැටි වැටි යන ගමන පෙන්වන පටිසමුප්පාද. එහෙනම් අපිට දැන් මේ වෙලා තියෙන්නේ මොකද්ද කියන එක. මේ තියෙන්නේ ඉති ඉමස්මින් සති ඉදං හෝති නේ. ඒකට මේ තියෙනකොට මෙයක් තියෙනවා ඉමස්සුපාද. ඒක තමයි මේ කියන්නේ අවිජ්ජා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං විඥාන පත්‍ය නාම රූපං නාම රූප පත්‍ය සලආයතනං සලආයතන පත්‍ය පස්සෝ පස්ස පත්‍ය වේදනා වේදනා පත්‍ය තණ්හා තණ්හා පත්‍ය උපාදාන උපාදාන පත්‍ය භවෝ භව පත්‍ය ජාති ජාති පත්‍ය ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනසුපායස සම්භවಂತಿ. එහෙම අර අපි කවුරුත් දන්න සාමාන්‍ය පටිසම්පාද. අපි ඒක අනුලෝම පටිසම්පාද කියලා කියනවා. ඒව මේතස්ස එවං ඒතස්ස කේවලස්ස දුක්ඛ ඛන්දස්ස සමුදය හොත්. අන්න මේ දුකේ හේතුව ඔන්න කියලා තියෙනවා. සසරට වැටි වැටි යන ඇත්තටම දුකම නෙමෙයි දුක් ඛන්දේ දුක් ගොඩේ හේතුව ඔන්න කතා කරලා තියෙනවා. මේක අනුලෝම ක්‍රම. දැන් අපි යනවා පටිලෝම ක්‍රමය හොයාගන්න. අරකම තමයි. අර හැබැයි මෙතන පොඩි වෙනසක් තියෙනවා. මේක මෙහෙම ගිහිල්ලා මෙන්න මේ හරිය කියනවා සමාධියෙන් නැගිටලා රත්ත්‍යා මජ්ජිමං යාමං. අන්න දෙවෙනි යාමේ මැද යාමේ තමයි මේක සිහිපත් කරන්නේ. අරක පටමං යාම. මධ්‍යම යාමේ තමයි පටිච්චසමුපාදයේ පටිලෝම වශයෙන් මෙනෙහි කරන්නේ. අරක පඨම යාමේ අනුලෝම වශයෙන් මෙනෙහි කරලා මධ්‍යම යාමේදී පටිලෝම වශයෙන් මෙනෙහි කරනවා. ඔන්න බලන්න එක තියෙන විදිහ. ඉති මස්මින් අසති ඉදන්න මේක නැත්තම් මේකත් නැහැනේ. ඊමස්ස නිරෝධා ඉදන්න මේක නැතිවීමෙන් අරකට නැති වෙනවා. කියන්නේ මේ සම්බන්ධ. බලන්න මේක යන විදිහ. අවිජ්ජා නිරෝධා සංඛාර නිරෝධෝ. සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ. විඥාන නිරෝධා නාම රූප නිරෝධෝ. නාම රූප නිරෝධා සලආයතන නිරෝධෝ. සලආයතන නිරෝධා පස්ස නිරෝධෝ. පස්ස නිරෝධා වේදනා නිරෝධෝ. වේදනා නිරෝධා තණ්හා නිරෝධෝ. තණ්හා නිරෝධා උපාදාන නිරෝධා. උපාදාන නිරෝධා භව නිරෝධා. භව නිරෝධා ජාති නිරෝධා. ජාති නිරෝධා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනසුපායස නිරුච්ඡanti. අතන සම්භවಂತಿ නැති. ඒව මේතස්ස කේවලස්ස දුක්ඛ කන්දස්ස නිරෝධෝ හෝති. දැන් මේකේ වැදගත්කම මොකක්ද? පච්චේ මේක තියෙනවා. මේකේ පච්චේ නෑ. උන පච්චේ තියෙන්නේ මොකටද? සත්වයා සසර මේ ගමන් කරන කතාව හොයාගන්න. පච්චේ කන්ඩිෂනින් කතාව හොයාගන්නයි පච්චේ තියෙන්නේ. මෙතන තියෙන්නේ නිරෝධා නිරුද්ධ වීම කියන කාරණා. දැන් එහෙනම් ඔබට දැනගන්න තියෙන මෙතන ප්‍රධාන කාරණාව දැන් පටිච්චසමුප්පාදයේ අනුලෝම වශයෙන් ඇහුවා ඇති දැන් නේද? දැන් මම කියන්නේ ප්‍රායෝගික පිළිවෙතට. ඒක දැන් ඇහුවා දැන් ඊළඟට මොකද කරන්න වෙලා තියෙන්නේ? පටිලෝම වශයෙන් වැඩේ කරන් යන්න වෙලා තියෙනවා. මේක තේරුම් ගත්තේ නැත්නම් අපිට මේ පාරට මාර්ගයට යන්න බෑ. නමුත් අරකට අවශ්‍යයි තේරුම් ගන්න. ඉතින් තේරුම් ගත්තායින් පස්සේ වැඩ පිළිවෙල මේකේ තියෙනවා. මේක ඇවිල්ලා උදාන පාළියේ දෙවෙනි සූත්‍රය. ဒုတိ ය බෝධි සූත්‍රය. හරි. දැන් අවිද්‍යාවට යන්න කලින් මෙහෙම ගමු. අපි අවිද්‍යාව ගැන ස්ලයිඩ් එකක් මෙතෙන්ට ඇවිත් තියෙනවා. ඔව්. හොඳයි. මෙන්න මේක පොඩ්ඩක් හිතන්න. දැන් අවිද්‍යාව අපි කතා කරමු. පළවෙනිම මේ හේතුව කියන අවිද්‍යාව. ඇත්තටම අවිද්‍යාව පළවෙනි හේතුවද? හොඳ ප්‍රශ්නයක්. කෙනෙක් කියන්න බලන්න. පටිච්ච සමුප්පාදයට අනුව අවිද්‍යාව තමයි අපිට මුලින් දකින්න තිබෙන්නේ. ඇත්තටම අවිද්‍යාවද පටිච්ච සමුප්පාදයට අනුව පළවෙනි හේතුව. මෙතන නෑ නේද ලියන මම නෑනේ බලන්න එපා බැලුවා කියලා හරියන්නේ නෑ ඔක. ඔව් කියන්නේ තණ්හාවත් වෙන්න පුළුවන් නේද මූලික වෙන්න පුළුවන් නේද තණ්හාව නිසා හැමදේම ඇති වෙනවා කියලා කියන්නත් පුළුවන් නේද හැමදේම අවිද්‍යාව තණ්හාවට අපි කියන්නේ
මෙහෙමයි. අවිජ්ජා නීවරණාන තණ්හා සංයෝජනා කියලා කියන්නේ. එතකොට චතුරාර්ය සත්‍ය නොදැනීම ආශ්‍රවනේ මම අහන්නේ වෙන කතාවක්. මම අහන්නේ අවිද්‍යාව ඇතුළට ගියේ නෑ තාම. අවිද්‍යාව ඇතුළ විස්තර කරන්න ගියේ නෑ. ඒක තියෙනවා ඉස්සරහට කරන්න. අහන්නේ දැන් පටිච්චසමුප්පාදේ පළවෙනි හේතුව වශයෙන් අපිට පේන්නේ අවිද්‍යාවනේ. අපිට පේන්නේ. ඇත්තටම අවිද්‍යාව පළවෙනි හේතුව. ඒක ප්‍රශ්නයක් නේද? අවිද්‍යාවට කලින් ආශ්‍රව වලින් ආශ්‍රව කියන්නේ තණ්හාව තමයි නේද? මම දන්නේ. අසක් තියෙනවා අනිත් අය. අවිද්‍යාව පළවෙනි හේතුවද? දැන් අපිට පේන්නේ අවිද්‍යාවනේ. අවිජ්ජා පත්‍ය සංඛාර. හැම දෙයකම සත්‍ය తත්වය නොදැනීමනේ හැමතුරනේ හේතු වෙන්නේ. ඉතින් අවිද්‍යාවනේ දෙක. ඒක අවිද්‍යාව ඇතුළ කතා කරන්න ගියාම අපිට එන එක. දැන් මම අහන්නේ අවිද්‍යාව පළවෙනි හේතුවද නැත්නම් තව ඒවා තියෙනවද නැත්නම් පළවෙනි හේතුවද? පළවෙනි හේතුව. ඒක තමයි. අනිම හේතුව වෙන්නම ඕනේ නැහැ මේ. හා? හේතුවක් වෙන්නත් පුළුවන්. වෙන හේතුවක් නිසාවත් මේ පටිසම්පාදය ඇති වෙන්න පුළුවන්. ඔය මොකද දන්න දැන් ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. පච්චය දේශනාව දන්නේ නැතිකමයි වෙලා තියෙන්නේ. ඔන්න ප්‍රශ්නේ. දැන් මේ ප්‍රශ්නේ තියෙන්නේ පච්චය 24. ප ဋ ාණ ප්‍රකරණේ පච්චය 24 තියෙන නොදැනීම නිසා තමයි අපිට ගැටලු ටිකේ. දැන් මේ මම මේකේ ස්ලයිඩ් එකේ දාලා තියෙනවා අවිද්‍යාව අහේතුක හේතුව නොවේ. එහෙනම් දැන් තේරුම් ගන්න. මේ තියෙන්නේ මේ යට දාලා එකක්. අවිද්‍යාව අහේතුක හේතුව නොවේ. එහෙනම් දැන් අවිද්‍යාවට හේතුවක් නැතුව අවිද්‍යාවෙන් පටන් ගන්න එපා. පත්‍ය සංඛාරා කියලා. එහෙනම් ඒක අහේතුක හේතුවක් වෙන්නේ නැහැ. එහෙනම් අවිද්‍යාව නෙමෙයි පළවෙනි කෝස් එක. නමුත් අපි අවිද්‍යාවෙන් තමයි ගන්නෙ මේක. නමුත් ඒක නෙමෙයි පළවෙනි හේතුව. දැන් කෙනෙක් හිතන්න පුළුවන් මේ අහේතුක හේතුව. ඒ කියන්නේ හේතුවක් නැති හේතුව කියන්නේ causeless cause කියලා නේද? එහෙම ගන්න පුළුවන් නේද? මේක පේන හින්දා. මතක තියාගන්න. බුදුහාමුදුරුවෝ ගොඩක් සූත්‍රවල මට මතක විදිහට සංයුත්ත නිකායේ උපනිෂා වගේ සූත්‍රවල ගණනාවක උන්වහන්සේ කියපෙන්නු කරලා තියෙනවා. අවිද්‍යාව හැදෙන්නේ ආශ්‍රව නිසා. අවිද්‍යාව හැදෙන්නේ ආශ්‍රව ටේන්ස් කාමාසව භවආසව දිඨාසව අවිජ්ජාසව. එන ආශ්‍රව හැදෙන්නේ මොකද? මොන තව ප්‍රශ්න. ආශ්‍රවයි අවිද්‍යාවයි සහජාත පච්චය අන්න. ඒවා එකට පවතින ඒවා. අන්න දැන් මොකද මම මේකේ සහජ අන්න පච්චය. ඒවා එකට පවතින හැම වෙලාවෙම. අපි මේ අවිද්‍යාවෙන් ආශ්‍රව හදනවා ආශ්‍රව වලින් අවිද්‍යාව හදනවා. දැන් තේරෙනව නේද? එහෙනම් මේකේ ෆස්ට් කෝස් එකක් කියලා එකක් අපිට ගන්න පුළුවන්. ෆස්ට් කෝස් එකක් ගන්න බෑ. නමුත් අර පච්චේ වල තිබෙන අර පච්චේ තියෙනවා පච්චේ උප්පන්න කරනවා පච්චේ සත්‍ය කියන ක්‍රියාවලිය අනුව ඒවා ඒ දෙකම අන්‍යමඤ්ඤයි. ඒ දෙකට දෙක සම්බන්ධයි. ඒක අර නාම රූප විඥාන වලක් තියෙනවා නේද? සමහර තැන් වල කියනවා නාම රූප පච්චය විඥානං කියලා. සමහර තැන් වල කියනවා විඥාන පච්චය නාම රූපං. එහෙම අහලා තියෙනවද? එහෙමයි. අන්න එතනත් එන්නේ මේ කතාව. ඒ දෙක සමහර ලාවට මාරු වෙලා හට ගන්නත් පුළුවන්. එහෙම තියෙනවා. එතකොට මෙතන මතක තියාගන්න අවිද්‍යාව නෙමෙයි පළවෙනි හේතුව. නමුත් අපි අවිද්‍යාව තමයි ගන්නෙ. මොකද ඒක තමයි අපිට ගන්න පුළුවන් ප්‍රධාන කාරණා. නමුත් අපි හොයාගෙන ගියොත් ධර්මයේ අවිද්‍යාව නෙමෙයි. මම ඔබට දෙන පොඩි උදාහරණයක්. ගිහිල්ලා බලන්න මජ්ක්‍ධිම නිකායේ සම්මා දිට්ඨි සූත්‍රය 9. එම සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ පෙන්වුම් කරනවා සම්මා දිට්ඨිය ඇති කර මම දැන් සරියුත් මහරහතන් වහන්සේ පෙන්වුම් කරනවා සම්මා දිට්ඨිය ඇති කරගත හැකි ක්‍රම 16ක්. අපි මෙතන මේ දේශනාව කළා මීට අවුරුදු 3කට කලින් නැත්නම්. ඒ සමහර කෙනෙකුට සම්බන්ධ වුණා මේ ඉංග්‍රීසි භාෂාවෙන් මජ්ක්‍ධිම නිකාය ගැන කියලා කරපු දේශනා මාලාව 2018 වර්ෂයේ ඉංග්‍රීසියෙන් කරපු එක. එම සූත්‍රයේ බුදු මේ සරියුත් මහරහතන් වහන්සේ කියනවා 16 විදියකට කෙනෙකුට සම්මාදිට්ඨිය හදාගන්න පුළුවන්. ඒතකොට එතන තියෙනවා අවිජ්ජා ආසව කියන දෙක. මම පෙන්නු කරන්නේ. අකුසල කුසල මූල හොයාගත්තොත් එතන පුළුවන් සම්මාදිට්ඨිය හදාගන්න. ආහාර, චතුරාර්ය සත්‍ය. ඉතිරි ටික පටිච්චසමුප්පාද. ජරා මරණ, ජාති, භව, උපාදාන, තණ්හා, වේදනා, පස්ස,
සලායතන නාම රූප විඥාන සංඛාර අවිජ්ජා ආසව අන්න ඒ සම්මාදිට්ඨි සූත්‍ර පැහැදිලිවම කියනවා අවිජ්ජාවට පස්සේ ආසව. එහෙනම් මේ දෙකට දෙක පච්චේ වෙන්නේ. ඒ පච්චේ වීම නිසා අපිට එකක් හොයාගන්න බෑ. නමුත් අපි අවිජ්ජාවෙන් තමයි සාමාන්‍යයෙන් ගන්න. එහෙනම් මජ්ක්‍ධිම නිකායේ 9 ඒ සූත්‍ර වශයෙන් තියෙන කාරණාව අපිට වැදගත් වෙනවා මෙතෙන්දී. මේක බලා ගන්න. ඒ වගේම උපනිසා වගේ සූත්‍ර සංයුත්ත නිකායේ පටිසම්පාදේ ගැන ගොඩාක් කතා කරන සූත්‍ර ටිකක් තියෙනවා. ඒ සූත්‍ර හැම එකෙම තියෙනවා මේ දෙක සම්බන්ධයි. එකක් කියලා ගන්න බෑ කියලා. අපි දැන් යනවා අවිද්‍යාවට. දැන් අවිද්‍යාව කියලා කියන්නේ මොකක්ද ඇත්තට? දැන් මම මෙතන විස්තර කරා ඇත්තටම අවිද්‍යාව නෝ හුදු දැනීමෙන් තොර වීම නෙමෙයි. එහෙනම් මේ ඉග්නොරන්ස් කියන්න පුළුවන් මේක. ඉග්නොරන්ස් කියන ඉංග්‍රීසි වචන පාවිච්චි කරනවා මේකට. ඉග්නොරන්ස් කියන එක අපි ඉංග්‍රීසියෙන් කිව්වට not a mere absence of knowledge. දැන් අපි අවිද්‍යාවටපත් වෙනවා කියන්නේ ගොඩක් වෙලාවට ගොඩක් අය නිකන් දැනීමකින් තොර වීමක් සාමාන්‍ය වචනේ. පස්සේ අපි කතා කරනවා චතුරාර්ය සත්‍ය නොදැනීමක. නමුත් අවිද්‍යාව කියන වචනේ අදහස දැනුමක් නැතිකමම නෙමෙයි. අවිද්‍යාව යනු යථාර්ථයේ පිළිබඳ පවතින ගැඹුරින් පිළිබඳ අත් වශයෙන් මෙතන අයින් කරන්න පවතින කියන දෙකක් ඇවිල්ලා තිබෙනවා. මේක අයින් කරමු. අවිද්‍යාව යන යථාර්ථයේ පිළිබඳ ගැඹුරින් පවතින වැරදි සංඥාවක්. එන අවිද්‍යාව කියන්නේ නොදැනීමක් නෙමෙයි. අවිද්‍යාව කියන්නේ යථාර්ථයේ පිළිබඳ තිබෙන වැරදි සංඥාවක්. Avidya is not lack of information but a more deep-seated misperception of reality. ඒක තමයි හොඳ වචන. මේක misperception එක. reality සත්‍ය මේ ලෝකේ තියෙන යථා භූතය කියන එක සම්බන්ධව වැරදි විදියට අපි හදාගත්ත මොකද්ද? සංඥාව. අපි සංඥා හදනව නේද හැම වෙලාවෙම. කෙනෙක් කියන්න බලන්න මෙතන අපි දැන් ගොඩක් කතා කරා චෛතසික වල. සංඥාවේ කියන්නේ මොකක්ද? මොකද්ද සංඥාව කියන්නේ? හඳුනා ගැනීම. හඳුනා ගැනීම. අපි හඳුනා ගන්න මොනවද සංඥාවෙන් අපි කරන්න උත්සාහ කරන්නේ හැම වෙලාවෙම? සංඥාවේ කාර්යභාර දෙකක් අපි කතා කළා. මොකද්ද සංඥාවෙන් අපි කරන්නේ? කියන්නේ දෙආකාරයකට අපි සංඥාව හදාගන්න. එකක් තමයි අතීතයේ කාරණා හරිද කියලා බලා ගන්න සංඥාව හදාගන්න. ඊළඟට අනාගතයට සටහන් හදාගන්න. මොන සංඥාවේ ප්‍රධාන කතා දෙක ඕකයි අරමුණු දෙක. එතකොට දැන් අවිද්‍යාව කියලා කියන්නේ මේ යථා භූතේ අනිච්ච දුක්ඛ අනාත්ම වශයෙන් පවතින මේ යථා භූතය අපට වළක්වන්න අපේ හිතේ අපේ තියෙන මේ අයෝනිසෝ මනසිකාරය නිසා අපේ හිතේ පහළ වෙන ඒ යථාර්ථයට සම්බන්ධ දේ සම්බන්ධව පහළ වෙන වැරදි සංඥාව. එහෙම නැතුව නිකන් ignorance. අර නිකන් knowledge එකක් නෑ කියන කතාව නෙමෙයි. සුත්තන්ත විදියට අවිජ්ජාව නම් ප්‍රායෝගික ජීවිතයට චතුරාර්ය සත්‍ය ගේන්න බැරි කම. ඒකනේ කියන්නේ නේ දැන් අපි ඔබ කියනවා සංයුත්ත නිකායේ 12:2 විභංග සූත්‍රයේනේ. ඒකේ කියනවා චතුරාර්ය සත්‍ය සත්‍ය හතර නොදැනීම. කියන්නේ දුක්ඛ සමුදය ආර්ය සත්‍ය, දුක්ඛ ආර්ය සත්‍ය, දුක්ඛ සමුදය ආර්ය සත්‍ය, දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය කියන සත්‍ය හතර ආර්ය සත්‍ය හතර ගැන පවතින අනවබෝධය. දැන් උතන අනවබෝධය කියන්නේ ගොඩක් අය මේ ignorance කියලා කියනවා. ඒක දන්නේ නැහැ කියලා, කියවල නැහැ කියලා. එහෙම නෙමෙයි. ඒ කියන්නේ ඒ සත්‍ය හතරෙන් කියන්නේ යථාභූතයක්. ඒ යථාභූතය ගැන අපිට තිබෙන්නේ වැරදි සංඥාවක්. අන්නේ හරි සංඥාව හදාගන්න එක තමයි කියන්නේ ඒ යහපත් විදියට මේ සංඥාවට එළඹීම තමයි මේ කියන්නේ චතුරාර්ය සත්‍ය. දැන් මෙතන මෙතෙක්කල් චතුරාර්ය සත්‍යය තේරුම් ගන්නව දැන් චතුරාර්ය සත්‍ය දැන ගැනීම අවිද්‍යාවට ප්‍රතිපක්ෂ වෙච්ච දෙය කියලා හිතන් හිටපො කී දෙනෙක් ඉන්නවද මෙතන? චතුරාර්ය සත්‍ය නිකන් දැන ගැනීම මේ දුකට හේතුව නැති කිරීම මාර්ගය කියලා පමණක්. ඒක දැනුමක් වශයෙන් ගත්ත කට්ටිය ගොඩක් වෙලාවට ඉන්න පුළුවන්. නමුත් මෙතන කියන්නේ මොකක්ද? සූත්‍ර පිටකෙත් එක්ක කියන පැහැදිලිව. සංයුත්ත නිකාය 12:2 එතන කියන්නේ මේ චතුරාර්ය සත්‍ය අපට පහළවන්නේ යථාභූතයේ පිළිබඳව හරි සංඥා ටික පහළ වුණා. ඒ කියන්නේ එහෙනම් මේක පැහැදිලිවම අපේ ආකල්පත් එක්ක බැඳිලා තියෙන දෙයක්.
අපේ ආකල්ප එක බැඳිච්ච දෙයක්. අපි ආකල්පත් හැදෙනවා සිතවිලි ඒවා අපි කොහොමද හරි සංඥාවත් එක්ක අනිච්ච දුක්ඛ අනාත්ම හරහා දැක ගන්න. ගොඩක් අයට ఉన్న ප්‍රශ්නයක් තමයි ඒක ඊළඟට සාමාන්‍ය ජීවිතයට ගේන්න බැරි. ඒක නිකන් දැනුමක් වෙන්නේ නැතේ. නමුත් අවිජ්ජාව නම් පුදු චතුරාර්ය සත්‍යයෙන් ජීවිතයේ එස නොබැලීමම පමණක් නෙමෙයි. ගොඩක් කතා ටිකක් ඒක තියෙනවා. අවිජ්ජාව නම් වැරදි දෙයට අවධානය යොමු කිරීම. හරිනේ. ඒ කියන්නේ යථාභූතය පිළිබඳව වැරදි සංඥාවක් හදාගත්තම වැරදි දෙයට අවධානය යොමු කිරීම. දේවල් දෙස වැරදි අර්ථ වලින් බැලීම. ඒකත් වැරදි සංඥාවෙන් වෙන කාරණාවක්. එහෙනම් දැන් පැහැදිලි අවිද්‍යාව කියන්නේ යථාභූතයේ සම්බන්ධව අපේ ගැඹුරු චිත්තසංතානයේ පවතින වැරදි සංඥා. සංඥා ගොඩක්. නිසා තමයි අපිට අවිද්‍යාව පහළවන්නේ. දැන් මේ සංඥාව හරි සංඥාවක් බවට පත් කරගන්න නම් අපිට අනිවාර්යයෙන්ම අනිච්ච දුක්ඛ අනාත්ම හරහා ඒ යථාභූතයට අපි යථාභූත ඥාන දර්ශනයට යෑමේ හැකියාවක් අපි හදා ගන්න ඕනේ. ඒක ප්‍රඥාවෙන් කියන්නේ අනිච්ච දුක්ඛ අනාත්ම කියන ප්‍රධාන ප්‍රඥාවේ ප්‍රධාන මූලික කාරණා තුලින් තමයි හැදෙන්නේ. ඊළඟට අපි ටිකක් බලමු දැන් අවිජ්ජා කියන මේ මූලිකම හේතු පටිච්චසමුප්පාදේ තියෙන සූත්‍ර පිටකයක් ගත්තොත් ඒක ගොඩක් තැන්වල විස්තර කරනවා වෙන වෙන සන්දර්භයන් යටතේ වෙන වෙන කොන්ටෙක්ස්ට් යටතේ. මම ඊට කලින් අහන්නම් ප්‍රශ්නයක්. දැන් අවිද්‍යාව කියන්නේ අපි වර්ධනය කරගන්න ඕන එකද ඉබේට වැඩෙන එකද? බේ වැඩෙන එකක්. වේට වැටෙන. බේ වැඩෙන එක. ඉබේට වැඩෙන එකක් නේ. වල් ගහක් වගේ නේද? ඉබේට වැඩෙන එකක් ඒක. ප්‍රඥාව ඉබේට වැඩෙන එකක්ද? නෑ. ඒක වර්ධනය කරගන්න. වර්ධනය කරගන්න ඕනේ. එහෙනම් අවිජ්ජාවේ කෙලින්ම තිබෙන වෙන අන්‍ය ස්තරය තමයි විරුද්ධ ස්වරය තමයි ස්ථාවරය ප්‍රඥාව. මේ අවිජ්ජාව කියන එක කාරණා කොට දැන් මේ තියෙන අනුසය කියන්නේ හැංගිලා තියෙන අකුසල්. නේ? ඒවයි එකක් ඒක. මොකද අවිද්‍යාවෙන් අපි ජීවත් වෙන්නේ. ඊළඟට ආශ්‍රව වලක් තියෙනවා අවිජ්ජාසවනි කාමාසව භවසව දිඨාසව අවිජ්ජාසව. ඊළඟට අපි සංසාරයෙන් මිදෙන තැන සෝවාන් සෝතාපන්න වීම, සකදාගාමී වීම, අනාගාමී වීම, අරහත් ඵලයටපත් වීම. මෙන්න මේ හතර මොනවාද මාර්ගඵල කියන දේශනාවේ සංයෝජන වලට කඩලානේ පෙන්නන්නේ ඒවා නේද? ඕරම් භාගය කියලා පහක් පෙන්වුම් කරනවා, උද්ධම් භාගය කියලා පහක් පෙන්වනවා. කියන්නේ සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස සෝවාන් වෙනකොට අයින් වෙන ඒවා. කාමරාග පටික තුනී වෙනවා සකදාගාමී වෙනකොට. කාමරාග පටික සම්පූර්ණයෙන් අයින් වෙලා යනවා අනාගාමී වෙනකොට. රූපරාග, අරූපරාග, මාන, උද්ධච්ච, අවිච්ඡා කියන පහ නැති වෙනවා රහත් වෙනකොට. එහෙනම් අන්නේ රහත් වෙනකොට පමණක් නැති වෙන සංයෝජනයක් තමයි අවිච්ඡා කියලා කියන්නේ. එහෙනම් අවිච්ඡා බැලුවම ලොකු කතාවක් නේද? සෝවාන්ට අයින් වෙන්නෙත් නැහැ, සකදාගාමී වෙද්දී අයින් වෙන්නෙත් නැහැ, අනාගාමී වෙද්දී අයින් වෙන්නෙත් නැහැ. අරහත් ඵලයටපත් වෙද්දී තමයි අයින් වෙන්නේ. ඒ වගේම මෙතෙන් තවත් දෙයක් තමයි දැන් අපි අකුසල් කරන්නේ අවිද්‍යාව නිසා නේද? අපි අකුසල් කරන්නේ අවිද්‍යාව නිසා. කුසල් කරන්නේ මොකක් නිසාද? ප්‍රඥාව නිසා. කුසල් කරන්නේ? ප්‍රඥාව. ඔව් කුසල් කරන්නේ ප්‍රඥාව නිසා. හැබැයි කුසල් කරන්න ඈතින් තියෙන්නේ මොකක්ද? දැන් කුසල් කරන්න පුළුවන් ප්‍රඥාවට දාගෙන. ඒ කියන්නේ කාමාවචරව අපිට පුළුවන් අපි දැන් කතා කරායවනේ. කාමාවචර මේ චිත්ත ගැන කතා කරා. කාමසෝබන චිත්තවල. නමුත් ධර්මයේ කියන්නේ දැන් අවිජ්ජාපච්චය සංඛාරානේ. එහෙම නේද? අවිජ්ජාපච්චය සංඛාරා. සංඛාර කියන්නේ අපි දැන් ඊළඟ පාඩමේ. පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, ආනිජ්ජාභි සංඛාර. ඒ කියන්නේ අපි මේ නිර්වාණ මාර්ගයට කරන සියලුම කුසල් ටික ඒවා මොනවද? අවිද්‍යාවට භාජනය වෙන ඒවා. ඇයි දැන් හදිසියෙ නිර්වාණයටපත් වුනේ නැත්තම් මොකද වෙන්නේ? සංසාරේ ගෙනියන්නේ මොනවද? අපි මොනවයින්ද අපි පවතින සංසාරේ? කුසල් මේ පින් පුඤ්ඤාභි සංඛාර. කුසල් ඒවා පින් වලින් පවතින. ඒතර කවුරු හරි කෙනෙක් නරක කරා ඒත් පවතින්නේ සංස්කාර වගේක්. ඒ කියන්නේ අපුඤ්ඤාභි සංඛාර. ඒ වගේම බ්‍රහ්ම ලෝක වලට යන කාණ්ඩේ. ඒ කියන්නේ රූපාවචර බ්‍රහ්ම ලෝක 16ට අරූපාවචර බ්‍රහ්ම ලෝක 4ට යන කාණ්ඩේ ඒ කාණ්ඩේ යන්නේ මොකෙන්ද? ඒත් අවිද්‍යාව නිසා ඇති කරගත්ත
ආනෙන්ජාපි සංඛාර නිසා. එහෙනම් බැලුවම කුසලයට මූලික වෙලා තියෙන්නේ අවිද්‍යාව. ඇයි එහෙම කියන්නේ? රහත් වුණායින් පස්සේ රහතන් වහන්සේ කෙනෙක් වුණායින් පස්සේ උන්වහන්සේලා කුසල් කරන්නේත් නැහැ අකුසල් කරන්නේත් නැහැ. අන්න එනම මේ කුසල අකුසල කතාව කාටද වළංගු? කාටද අවශ්‍ය මේ ටික? රහත් වෙනකන් පු탁ජනේ. පැහැදිලිද? එහෙනම් කුසලයේ ඈත හේතුව තමයි මොකද්ද? අවිද්‍යාව. කුසලයේ ඈත හේතුව අවිද්‍යාව. ඒක වරදවා ගන්න එපා. ඒකෙන් කියන්නේ දැන් අපි මේ කුස්තෙන් කෙනෙක් රහතන් වහන්සේ කෙනෙක් බවට පත් වුණා මෙයා කුසල් කරන්නේත් නැහැ. අකුසල් කරන්නේ. පුණ්‍ය පාප පහිනස්ස. පින අවශ්‍යත් නැහැ, පව අවශ්‍යත්. පව කොහොමත් කරන්නේ නැහැ. ඒ නිසා මේ කුසල් කියන එකේ ඈත හේතුව තියෙන්නේ අවිද්‍යාවෙන් නිර්මාණය වෙච්ච නිසා තමයි ඒකත් කරන්නේ. නමුත් ඉතින් අපිට ඒක තමයි කරන්න වෙලා තියෙන්නේ. මොකද අපි බාහිර කාරණා ටික සම්පූර්ණ කරගන්න එපා. අරහත් ත්වයට පත්වන්නට, මාර්ගයට යන්න, මාර්ගේ ගමන් කරන්නට අපිට කුසල අවශ්‍යයි. ඒක අවිද්‍යාවෙන් හැදුනත් ඒක තමයි තියෙන එකම දේ. නමුත් මතක තියාගන්න ඒ අවිද්‍යාවෙන් පෝෂණය වෙච්ච එකක්. මොන අපි එනවා මේ අවිජ්ජාව අභිධර්මයේ කතා කරන තැනකට. මූලික හැඳින්වීමට. අවිජ්ජාව කියන්නේ මෝහ චෛතසිකයක්. ඒ මොකද කියන්නේ? අපිට මේක කොහෙදද හම්බ වුනේ? අපිට කොහෙදද මේ අවිද්‍යාව හම්බ වෙන්නේ? මුලින්ම අපි ධර්මයේ හමුවන්නේ. මතකද? අපි මුලින්ම මේක අපිට මුලින්ම හමු වුනේ සිත් ගැන කතා කරද්දී. මොන සිත් ගැන කතා කරද්දීද? අකුසල් සිත්. අකුසල් සිත් ගැන කතා කරද්දී. අපි අකුසල් සිත් ගැන කතා කරද්දී අපි කිව්ව පොඩි කාරණාවක්. මොකක්ද අපි කිව්වේ? අකුසල් සිත් කීයක් තිබෙනවද? 12ක්. 12ක් තිබෙනවා. ඒ 12ටම මෝහය බලපානවා කියලා අපි කිව්වේ නැද්ද? කිව්වා. අපි කිව්වා. මොකද්ද මේ මෝහය කියන්නේ? මේ මෝහයයි අවිද්‍යාවයි එකක්ද දෙකක්ද? එකක්. හා? එකක්. එකක් කියලා කෙනෙක් කියනවා. තව අනිත් අය? මේ මෝහයයි අවිද්‍යාවයි එකක්ද දෙකක්ද? හොඳ ප්‍රශ්න නේද? හැමදාම එකම විදියට දෙකම විග්‍රහ ඔයගේ තියනනේ. ඩුප්ලිකේට් වෙච්ච ඒවා ගොඩක් කියවන්නේ. ඕවර්ලැප් වෙච්ච. එකම නෙවෙයි. මෝහයයි අවිද්‍යාවයි එකක්ද දෙකක්ද? දෙකක්. අන්න. මෝහයයි අවිද්‍යාවයි දෙකයි. එහෙනම් කියන්න බලන්න කොහොමද දෙකක් වෙන්නේ කියලා? අවිජ්ජා කියන්නේ මෝහ චෛතසිකය. ඔව්. එහෙන් බලමු දෙකක් වෙන්නේ නැහැ නේ කියන්නේ. දෙකක් කරලා කියන්නේ දෙක වෙන්නේ කොහොමද? අවිද්‍යාවයි අවිජ්ජා කියන එකයි මෝහය කියන්නේ දෙක. මගේ හේතුව කියන්නේ. අවිජ්ජාව කියන්නේ අපි සංසාරේ පවතින මූලික හේතුවක්. ප්‍රධානම හේතුව වගේ මොකද අර දෙකෙන් එන්නේ ආශ්‍රව අවිජ්ජා. නමුත් මේ මෝහය කියන්නේ මේ අවිද්‍යාව නිසා අපට හැදෙන එක එක ජීවිත ඇතුලේ අපට පවතින ප්‍රශ්නයක්. දැන් මේ කොතනකවත් ලෝභ දෝෂ මෝහ තියනවා කියලා කියන්නේ නැහැ පරිසම්පාද කියනවාද එහෙම එකක්? ඒව කොහෙද ඇති වෙන්නේ? ඒව ඇති වෙන්නේ අර අවිද්‍යාවෙන් නිර්මාණය වෙච්ච සත්වයාගේ ජීවිතයේ ඇතුලේ මරණකම්. එහෙනම් මෝහය කියලා කියන්නේ අවිද්‍යාවේ ඔෆ්ෂූට් එකක්. අංකුරයක්. ඒකද මම කිව්වාගේ. නමුත් මේ දෙක. නිසා අවිද්‍යාව භයානකයි මෝහයට වඩා. ඉතින් මෝහය භයානකයි අර අදාළ ජීවිතේ කරන අනිත් වැඩවලට සාපේක්ෂව. මොකද ලෝභ දෝෂ මෝහනේ අපි ගන්න. එහෙනම් මේ අභිධර්මයේ අකුසල් චිත්ත 12ට අපි අකුසල් කරනවා 8 ආකාරයකට ලෝභය හරහා. ඒ වගේම කේන්ති කියාම 2 ආකාරයකට අපි කටයුතු කරනවා. අකුසල් සිත් හදාගෙන. ඒ වගේම අපි මුලාවටපත් වුණාම 2 ආකාරයකට මෝහයේ වශයෙන් අපි අකුසල් හදාගන්නවා. නමුත් මේ 12ෙම පවතින එකම හේක තමයි එකම අකුසලයේ තමයි මෝහය. ඒ මෝහය කන්ඩිෂන් වෙන්නේ අවිද්‍යාවෙන්. එහෙනම් අපිට ලොකු ප්‍රශ්නයක් මෙතන තියෙනවා. ඊළඟට එතන එහෙම එකක් තියෙනවා. ඊළඟ අපි යනවා කාම සෝබන චෛතසිකවල. කාම සෝබන චෛතසිකවල මොකක්ද කියන්නේ? ඒකේ අපට අහු වෙනව නේද? කාම සෝබන වල
මහා කුසල චිත්ත 8ක් අපිට හම්බ වෙනවනේ. අනිත් ඒවා අපට දාලා නැහැ. කියන්නේ විපාක ලකුවට කියන්නේ පරණ ජීවිතවල කරපු විපාක චිත්ත 8ක් තියෙනවා කුසල. ඒ වගේම රහතන් වහන්සේලා සම්බන්ධව තිබෙනවා ක්‍රියා චිත්ත 8ක් නේ. එහෙම තියෙනව නේද? එතකොට ඒකේ අපට පේන්නනවා දිට්ඨිගත විප්පයුත්ත කියලා චිත්ත ටිකක්. එහෙම කියනව නේද? එහෙමයි. එහෙම තියනවාද කාමාවචර කාම සෝබන චිත්තවල තියෙනවා මහා කුසල කියලා චිත්ත 8ක්. ඒකේ තියනවාද දිට්ඨිගත විප්පයුත්ත කියලා කොටසක්? මතකද? තියෙනවා. තියෙනවනේ. එහෙනම් ඒ දිට්ඨිගත විප්පයුත්ත කිය මොකටද? ඒ කියන්නේ අපි කුසලයක් කරනකොට මේ මම මේක දීලා තියෙනවා මේ. කුසල චිත්තයකද අවිජ්ජාව නිවිදව පවති. ඔන්න කතාව. ඒක තමයි මේ කතා කරන්නේ. ඒක තියෙනවා. ඒක ජයග්‍රහණය කරන්නේ සුළු පිරිසක්. එතකොට ඒකේ දිට්ඨිගත විප්පයුත්ත කියන්නේ ද්විහේතුක කාමසෝබන කුසල චිත්තවල. ඒ කියන්නේ ඒවා කරලා තියෙන අලෝභය අදෝසය පමණයි මුල් කරාගෙන. ඒවයි අමෝහය තිබිලා නැහැ. ප්‍රඥාව තිබිලා නැහැ. එහෙනම් ඒ කියන්නේ මොකද්ද? අපි කුසල් කරනවා මෝහය තියාගෙන. දැන් ඒ කියන්නේ මෝහය අපට තදංග වශයෙන් යටපත් කරා ගන්න පුළුවන්. අවිද්‍යාව කරන්න බෑ රහත් වෙන්න. ඒ මෝහය තදංග වශයෙන්වත් යටපත් කරගන්න නැතුව නිකන් ලෝභයයි දැන් ඒක ලේසි වැඩ. ලෝභ දෝෂ මෝහ තියන අයට ලෝභ දෝෂ අඩු කරගන්න එක ලොකු වැඩක්. ලෝභ දෝෂ අඩු කරගන්න අය අතරේ ලෝභ දෝෂ මෝහත් අඩු කරගන්න අය උතුම්. එහෙනම් ඒ අය කරගන්නේ ද්විහේතුක කුසලයක්. ඒ අය ත්‍රි හේතුක කුසලයක් නෙමෙයි කරගන්නේ. ওই දෙක විපරීත. මට කියන්න අවශ්‍ය වුණේ එහෙනම් මේ කුසල චිත්තවලත් මෝහ කතාව තියෙනවා. අවිජ්ජාවේ ඔප්ෂූට් එක අංකුරේ වෙන මෝහ කතාව ඇතුලේ තියෙනවා. ඒකයි මම කියන්නේ කුසල චිත්තයකද අවිජ්ජාව නිරිනව පවතී. ඒ වගේම මෙතන කෙනෙක් කිව්වා මේ ප්‍රඥාවෙන් කුසල් හදාගන්න පුළුවන්. ඔව් ඒක හරි. ඒ කොහොමද? දිට්ඨිගත සම්පයුක්තව ඒ කාමසෝබන කුසල චිත්ත ටිකක් කරගත්තොත්. එහෙම ඒවා තියෙනවනේ ඒකනේ. එහෙම තියෙනවනේ. ඔව් අන්න ඒව කරගත්තොත් ප්‍රඥාවෙන් කෙලින්ම. එතන කෙලින්ම මෝහය නැති කරාගෙන අවිජ්ජාවට ලොකු අභියෝගයක් කරාගෙන කරන පින්. අපි කියනවා ත්‍රි හේතුක පින්කම් කියලා. මොකද මතක තියාගන්න ගොඩක් අයගේ කුසල චිත්තවල මොනවද තියෙන්නේ? මෝහය තියෙනවා ගොඩක්. ඒ දැන් හිතන්නකෝ එනාත්මේ අර යන්න මෙහි යන්න නේද? අරෝමය හිතාගෙන ඉන්න කට්ටියට කොහොමද තියෙනවා? ඒ වගේම දැන් දානමානයක් පූජා කරද්දී මොන හරි දෙයක් පූජා කරද්දී මේ හරි දෙයක් කාටද දෙද්දී එක එක ප්‍රාර්ථනා බලාපොරොත්තු තියෙනකොට මොකද වෙන්නේ? අනිවාර්යයෙන්ම ද්වි හේතුක වෙනවා. ත්‍රි හේතුක වලින් බැහැලා ද්වි හේතුක වෙනවා. අපරාධයක් ඉතින් නේද? ඉතින් ඒක දානේ ශක්තිය. ඉතින් කෙනෙක් ඉන්න පුළුවන් එයා කෙලින්ම කිසි බලාපොරොත්තු වලින් තොරව ඒ මොහොතට අලෝභ දෝස සමූහ කියන ඒවා තදංග වශයෙන් හොඳට පවත්ව ගන්න. භෞතිකවත් අතහැරලා මානසිකවත් අතහැරලා. තාම හොඳ පිරිසුදු චේතනාවකින් මම මේ පූජාව ලබන කෙනා මගෙන් දෙයක් ලබන කෙනාගේ සතුට පමණයි මට අවශ්‍ය. මට වෙන කිසි දෙයක් එපා. මගේ සංසාර ගමනට අවශ්‍ය කියලා මම කිසි දෙයක් ප්‍රාර්ථනා කරන්නේ නැහැ කියලා. අර සංසාර ගමනක් ගැන හිතන්නේ නැතුව ඒ මොහොතේ ප්‍රඥාව හදාගන්න. තමන්ට දෙයක් ආත්ම සංඥාව හදාගන්න නැතුව ඒක කරනවා. ලක්කයිගේ කුසල් කරන්න ගියාම තිබෙන්නේ ආත්ම සංඥාවනේ. මම ඉන්න ඕන මට වෙන්න ඕන වනේ තියෙනවලු වෙන්නේ. ඉතින් ඒ නිසා එයා ගිලිහෙනවා. එයා ත්‍රි හේතුකෙන් ගිලිහිලා මෝහය කියන එක යාට ඇති වෙලා ප්‍රඥාව ගිලිහිලා යනවා. ඒ නිසා තමයි මේ දිට්ඨිගත විප්පයුත්ත චිත්ත කීපයක් තියෙනවා කුසල් චිත්ත 8 මහා කුසලේ. ඒ වගේම රහතන් වහන්සේලාටත් ප්‍රඥාව ගිලිහෙන්න පුළුවන්ද? ඔන්න පුනරීක්ෂණ ප්‍රශ්නයක්. රහත් වුණයින් පස්සෙත් පුළුවන්ද ප්‍රඥාව ගිලිහෙන්න එක එක වෙලාවට? බෑ. ඩ්‍රොප් වෙන්න පුළුවන්? නෑ. බෑ. හා? බෑ. දැන් රහතන් වහන්සේ කෙනෙක් අවිජ්ජාවක් නැති කළානේ. මෝහය නෙමෙයි අවිජ්ජාවක් නැති කළා. නමුත් රහතන් වහන්සේ කෙනෙකුට ප්‍රඥාව ඩ්‍රොප් වෙන්න පුළුවන් දෙක තැනක. වෙන්න පුළුවන් සමහර. බෑ කියලා නේද කිව්වේ? ඔව්. ඔව්. තව ඉන්නවද කට්ටිය? රහතන් වහන්සේ කෙනෙකුගේ ප්‍රඥාව විස්ඩම් එක ඩ්‍රොප් වෙන්න පුළුවන් වරින් වර. ආවර්ජනය කළ බලන්න අපි කරා ඒ චිත්ත අපි කරා කාම සෝබන ක්‍රියා චිත්ත 8ක් අපි කරා. ඒක තමයි එතන තමයි තියෙන්නේ. ක්‍රියාසිත තියෙන නිසා විතරක් තියෙන නිසා හාමුදුරනේ ප්‍රඥාව එතන බලපන්නේ නැහැ නේද? ප්‍රඥාව ඩ්‍රොප් වෙන්නේ නැත්.
පැහැර වෙන්නේ නැද්ද එක එක වෙලාවට? ඒක තියනවාද හැම වෙලාවෙම ප්‍රඥාව? රහතන් ක්‍රියාවක් නොවන වෙලාවක ඩ්‍රොප් වෙන්න පුළුවන් නේද? රහතන් වහන්සේගේ ප්‍රඥාව සමහර විටදී ඩ්‍රොප් වෙනවා. එම නිසා කියනවා ඒ ක්‍රියාචිත්තවල තිබෙනවා දිට්ඨිගත විප්පයුත් කියලා චිත්ත වර්ගයක්. ඇයි එහෙම කියන්නේ? ඔන්න මම ඔය කතා කරන්නේ විතර මම පුන කතා කරා මේ පාඩමේ. ඒකෙදි මම කිව්වා රහතන් වහන්සේට ප්‍රඥාව හැම මොහොතෙම පවතින්නේ නෑ. පවතින්නේ උන්වහන්සේලා ධානයකට සම්බන්ධ වෙනකොට, ධර්මයේ දේශනා කරනකොට, ධර්මයේ සාකච්ඡා. අනෙක් අවස්ථාවල උන්වහන්සේලාගේ සිතේ ප්‍රඥාව හැම වෙලාවෙම පවතින්නේ නෑ. නමුත් සර්වඥයන් වහන්සේගේ එක එහෙම නෙමෙයි. වහන්සේගේ තුනම තියෙන හැමදේම. ප්‍රඥාව ඩ්‍රොප් වෙන්නේ නෑ. ඒකනේ මහායාන කට්ටිය කියන්නේ රහතන් වහන්සේ කෙනෙක් කියන්නේ අඩු එන්ලයිට්මන්ට් එකක් කියලා කියන්නේ ඒගොල්ලෝ. දැන් මේ මහායාන early මහායාන මුල් මහායාන කට්ටිය කියන්නේ රහත් වීම කියන්නේ මේ පූර්ණ බෝධිය නෙමෙයි කියලා ඒකාණ්ඩේ කියනවා. මොකද ඔන්නේ අඩුපාඩුකම් නිසා. ඉතින් නමුත් අපිට සතුට වෙන්න පුළුවන් එකම දේ සංසාරයෙන් මිදිලානේ. කියන්නේ අඩු දේවල් ටිකක් හරි හදාගෙන සංසාරයෙන් මිදිලා. නමුත් අර ඒ උන්වහන්සේලාගේ රහත් වුණායින් පස්සේ කියන්නේ කෙලෙස් නිර්වාණයෙන් පස්සේ ඒ කාණ්ඩෙගේ අර වගේ ගැටලු තියෙනවා. දැන් ඒකනේ අපිට හමුවන්නේ සමහර රහතන් වහන්සේලා මේ නේද? වසලයා කියලා කතා කරපු ආම්දුරු හිටියානේ රහතන් වහන්සේ හිටියා නේද? එමෙ හිටියද? එහෙමයි හිටියා. ඒතර ඒ අයගේ ප්‍රඥාව ඇති කරලා නැහැ ඒ වෙලාවට නේ. ඒ වුණාට ඉතින් එහා අම්දුරු වසලයා කිව්වට ඒකේ අපි දකින්න තේරුම නෙවෙයි වෙන්න තියෙන්නේ. ඔව් අපි දකින්න තේරුම නෙමෙයි. නමුත් උන්වහන්සේ ඒ අහන කාරණාවේ කර්ම ශක්තියක් නිසා ඒ කර්ම ශක්තියට අදාළ දෙයක් පවතිනවා. ඒ නිසා ඒ මේ දිට්ඨිගත විප්‍රයුක්ත කියලා අපි අභිධර්මයේ මේ කතා කරන්නේ. මේ අභිධර්මයේ කියනවා ප්‍රඥාව හැම මොහොතකම පවතින්නේ නැහැ ඒ අයට. පවතින්නේ අවශ්‍ය වෙලාවට පමණයි. ඒක ක්‍රියා චිත්තවල කියන එකක් ඒ. නැත්තම් දිට්ඨිගත සම්පයුත් වෙන්න එපා ඔක්කොම චිත්ත ටික. එහෙම වෙන්නේ නැහැ. ඒක අපි ගැටලුවක් වශයෙන් හිතන්න හොඳ නැහැ. මොකද රහතන් වහන්සේ වැරදි වැඩ කරන්නේ නැහැ. ඒ අය කුසල් කරන්නේත් නැහැ. අකුසල් කරන්නේත් නැහැ. නමුත් අර හිතේ ප්‍රඥාවේ කියන අර ලොකු ස්ථාවරය කියන තැනේදී හැම මොහොතකම ඒ අයගේ ප්‍රඥාව වැඩ කරන්නේ අවශ්‍ය අවස්ථාවට හොඳටම ඒක වැඩ කරනවා කියලායි කාමාවචර කාමසෝබන ක්‍රියාචිත්ත අට බැලුවම පේන. සෝවිනාස එතකොට එවැනි අවස්ථාවක රහතන් වහන්සේගේ රහත් භාවයෙන් ආපහු ඒක නැති වෙලා අනාගාමී තත්ත්වයටපත් වෙනවා නෑ ඒක නෙමෙයි මේ කියන්නේ. දැන් ඒ අයට මේ කියන්නේ මෙතන මෙන්න මේක තේරුම් ගන්න යුතුයි. දැන් ඒ අයගේ සමය අරහත් ඥානය කියන්නේ ප්‍රඥාව තමයි. සසරින් මිදලා ඉන්නේ. නමුත් ඊට පස්සෙත් හැම මොහොතකම ඒ කියන්නේ කටයුතු කරද්දී ප්‍රඥාව වැඩ කරනවා 100%. ඒතර අන්න ඒ කාර්යයේදී තමයි මේක වෙන්නේ. ඒගොල්ලෝ අකුසල් කරන්නේ නැහැ. ඒ කාණ්ඩේ අකුසල් කිරීමක් කරන්නේ නැහැ. කුසල් කරන්නේත් නැහැ. නමුත් ප්‍රඥාව කියන්නේ හැම වෙලාවෙම හිතේ වැඩ කරන්න ඕන එකක් නේ. ඔටෝ වැඩ කරන එකකුත් නෙමෙයි ඒක. ඒතර අන්න ඒ වැඩේදී උන්වහන්සේලාට ධර්ම සාකච්ඡාවක්, භාවනානුයෝගී වීමක්, ධර්මයේ දේශනා කිරීමක් මේ වගේ තැන්වල තමයි හොඳට ප්‍රඥාව පිහිටන්නේ. එහෙම නැති අවස්ථාවල කොහොමත් රහත් වෙච්ච නිසා කුසල අකුසල නිර්මාණයක් නැහැ ක්‍රියාචිත්තෙ. අකුසල් වෙන්නේ නැහැ කොහොමත් කුසල් වෙන්නේ නැහැ. නමුත් අර ප්‍රඥාව කියන කොහොමද කියන්නේ අපි සාමාන්‍යයෙන්. අපි මේක ලෞකික උදාහරණයක් ගන්න බෑ. දැන් අපි හිතමු සමහර වෙලාවට ජීනියස් කෙනෙක් ඉන්නවා කියමුකෝ. ජීනියස් කෙනා ජීනියස් තමයි. නමුත් සමහර වෙලාවල එයා ඩ්‍රොප් වෙන්න පුළුවන්. එයාගේ අවධානය පොඩ්ඩක් ගිලිහිලා ගියා කියන්නේ. ඒ ජීනියස්කම නැති වෙන අවස්ථා එකක් දෙකක් හරි එන්න පුළුවන්. එහෙම තත්ත්ව සාමාන්‍ය ජීවිතවල අපි දකිනවා. ඕනම දක්ෂයෙකුට ගිලිහෙන අවස්ථා තියෙන පුළුවන්. හැබැයි මෙතන රහතන් වහන්සේ කියන ස්ථාවරයේදී උන්වහන්සේ සසරින් මිදිලා ප්‍රඥාවටපත් වෙලා හැබැයි වැඩ කරද්දී ප්‍රඥාවටපත් වෙලා ආයෙත් පස්සේ පෙරනම් පෑම දක්වා වැඩ කරන්න ඕනේ ජීවත් වෙන්න ඕනේ. ඒ ජීවත් වීමේදී ප්‍රඥාව කියන එක අදාළ කටයුතු වලට අන්න ඒක ගන්න. අදාළ කටයුතු වලට පාවිච්චි වීම. ඒකේ කටයුතු කරන උන්වහන්සේලා අදාළ කටයුතු වලට පාවිච්චි වීමේදී ප්‍රඥාව ඩ්‍රොප් වෙන්න පුළුවන්. නමුත් ප්‍රඥාවටපත් වෙලා ඉන්නේ. නමුත් ඒක ඒ කටයුතුත් එක්ක සම්බන්ධ වෙන තැන්වල ප්‍රඥාව එහෙම යන්න පුළුවන්. දැන් මෙතන ඊළඟට තව විස්තර කරනවා
කුසල චිත්තයකද අවිජ්ජාව නිරිනව පවති. කුසලයක් සම්බන්ධව අයෝනිසෝ මනසිකාරයේ දූ විට අවිජ්ජාව පහළ වේ. දැන් කුසලයක් සම්බන්ධව අයෝනිසෝ මනසිකාරයක් එන්න පුළුවන්ද? එන්න පුළුවන් හාමුදුරනේ. පුළුවන් බන්තේ. ඒ විස්තර කරන්න බාන කෙනෙක්. කොහොමද වෙන්නේ? දැන් අපි කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේ කුසල් වලට තියෙන්නම යෝනිසෝ මනසිකාරය නේ. කුසල් වලට යෝනිසෝ මනසිකාරය හදා ගන්න පුළුවන්. සමහර කාණ්ඩේ ඉන්න, පංගුවක් කාණ්ඩේ ඉන්න ඒගොල්ලෝ කුසල් කරද්දී අයෝනිසෝ මනසිකාරයෙන් වැඩ කරා. මොකද්ද අයෝනිසෝ මනසිකාරය කියලා මෙතන කියන්නේ? සුදුසු අවධානයනේ. ඒ කියන්නේ ඕනම දෙයක් සම්බන්ධව තිබෙන සුදුසු අවධානයට අපි කියනවා යෝනිසෝ මනසිකාරය. විශේෂයෙන්ම අපි මෙතන කියන්නේ දැන් ඒ wise attention කියලා අපි ඉංග්‍රීසියෙන් කිව්වට මනසිකාරය කියන අවධානය යෝනිසෝ මනසිකාරයෙන් පස්සේ දැන් එතන යෝනි කියලා මෙතන අදහස් කරන්නේ මුලින්ම ඕනම දෙයක මුලින්ම දැකීමේ හැකියාව. එහෙම මෙහෙම දැකීම නෙමෙයි. ඒතර කුසලයක් අපි දානයක් පූජා කරනවා කියන්නේ. දැන් දානයක් පූජා කරනකොට එතන කෙනෙක්ගේ යෝනිසෝ මනසිකාරයේ වැඩ කරනවා නම් එයාට පුළුවන් ද එක එක දේවල් ප්‍රාර්ථනා කරාගෙන යන්න. ඊළඟ භව ආරවම් මේවා. ඒ කියන්නේ ඊළඟ මේ භව තණ්හාව නිර්මාණය කරගන්න එයාට පුළුවන්. විභව තණ්හාව නිර්මාණය කරගන්න එයාට පුළුවන්. කාම තණ්හාව නිර්මාණය කරගන්න පුළුවන්. එතකොට මොකද වෙන්නේ? කුසලයේ තියෙන එයාගේ අයෝනිසෝ මනසිකාරය. එහෙමනේ? නමුත් එයා කුසලයේ කරද්දී කාම තණ්හාව නැති කරගෙන කරනවද? අඩු කරාගෙන, භව තණ්හාව අඩු කරාගෙන, විභව තණ්හාව අඩු කරාගෙන, අනිච්ච දුක්ඛ අනාත්ම වලට සම්බන්ධ වෙලා ඒක කරනවා නම් එයාට මොකද වෙන්නේ? යෝනිසෝ මනසිකාරය එක තමයි එයා කරන්නේ. එතකොට එහෙම නැති හැම අවස්ථාවකම කුසලයක් කරත් එයාට අවිජ්ජාව තව වැඩෙනවා. අවිජ්ජාව කොහොමවත් පහළලා තියෙන තව වැඩිගෙන යනවා. එහෙනම් මතක තියාගන්න ඕනේ. ඔව්. හාමුදුරුවනේ ඒකටද එතකොට කියන්නේ ditthිගත විප්‍රයුක්ත කියලා. අන්න. ditthිගත විප්‍රයුක්ත. කවිධර්මයේ කියන්නේ එහෙම. එහෙම වෙනවනේ. ද්වේතුකව අලෝභ දෝෂය යටතේ කරනවා වැඩේ. දැන් ගොඩක් අය කරනවනේ වැඩේ නේද? පූජා කරන දේවල් අලෝභය නෑ. ලෝභය නෑ, ද්වේෂ තරහ නෑ. ඊට පස්සේ මෝහය තමයි ප්‍රශ්න වෙන්නේ ගොඩක්. මේ මොහොතේ අනිච්ච දුක්ඛ අනාත්ම කියන தත්ත්වෙට ඒක දාගෙන කරන්නේ නෑ. ඒකට එයාට එතන පොඩි මේක ප්‍රශ්නයක් තියෙනවා. මේකෙදි ලොකු ධර්මතාවයක්. මේක දවසින් දෙකකින් කෙනෙකුගේ හිත හැදෙන එකක් නෙමෙයි. එහෙම හිතන්නත් එපා. මේක කාලයක් යන එකක්. නමුත් මේකේ ධර්මයේ කියලාම තියෙනවා. කුසලයක් කරද්දී කෙනෙකුට අයෝනිසෝ මනසිකාරය වැටෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට වැටෙනවා ගොඩක් කාණ්ඩෙට. දැන් ඒ කියන්නේ හැමදෙරේ දැන් මොකක් හරි දාණය දෙන වෙලාවේ අපි හිතන්න ඕනද මේක මට අනාගතයකට බලපාන්නෙත් නැති වෙන විදියට ඉස්සරහට මොකක්වත් බලාපොරොත්තුවක් නැතුවයි මම පූජා කරන්න කියලා එහෙම හිතන්න ඕනද? එහෙම දැන් මේ දානය හෝ සීලය හෝ නෛෂ්ක්‍රම්‍ය හෝ මේ කුමන කුසලයක් කරද්දී අපිට අතීතයේ ප්‍රාර්ථනා කරගෙන යාම හෝ අතීතය ගැන සිතීම හෝ අනාගතය ගැන සිතීම තුළ අපිට යෝනිසෝ මනසිකාරය හදාගන්න බෑ. මොකද ඒ තුළ අපි දේවල් වලට ඇලීමක් අපිට තිබෙනවා. දැන් පූජාව තුළ අපි හිතන්න ඕන අලෝභය කොහොමද දැන් තියෙනවනේ ගොඩක් වෙලාවට අදෝෂයක් තියෙනවා. අමෝහය කියලා කියන්නේ සසරට නොයන විදියට වැඩේ කරගෙන. සසරට යනවා කියන්නේ ප්‍රාර්ථනානේ. සසර දැන් මේක මේ දැන් ඔබ මේක එකපාරට ගන්න එපා ලිටරලි. මොකද ගොඩක් මිනිස්සු දානමාන පූජා කරනකොට ගොඩාක් ප්‍රාර්ථනා කරගන්න. ඒකේ වැරද්දක් තියෙන්නේ මේ සසරින් ඈතර වීම කියන කාරණාවට. නමුත් එයාලගේ සසර ජීවිතය සපවත් වීම සම්බන්ධව ගැටලුවක් නැහැ. ඒක කෙනාගේ choice එකනේ. නමුත් මේ අපි කතා කරන පටිසම්පාද දේශනාවේ කියන්නේ සසරින් ඈතර වීමනේ. අන්න එතෙන්ට එතන ගැටලුවක් තිබුණා. ඒ ගැටලුව කියන්නේ මේ වැඩේ කරද්දී කුමන හෝ කටයුත්තක් කුමන හෝ virtue එකක් ඒ පාරමිතාවක් වෙන්න පුළුවන් කුසලයක් වෙන්න පුළුවන්. එහිදී භව තණ්හාව මට මෙහෙම වෙන්න ඕන කියපු ගමන් භව තණ්හාවනේදී මට අනාගතයේ මට මේ දිව්‍ය ලෝකෙ ගිහිල්ලා මට සක්විති වෙන්න කියපු ගමන් තියෙන්නේ මොකක්ද? මේ භවයට තියෙන තණ්හාවක් කෑදරකම. ඒක ආයි උපදින්න බෑ කොහෙද? අන්න. ඒතර වැඩේ අනිවාර්යෙන්ම දි හේතුක වෙන්නේ. ditthිගත විප්‍රයුක්ත වෙන්නේ. ඒ නිසා මෙතන අයෝනිසෝ මනසිකාරය ගොඩක් වෙලාවට පහළ වෙනවා. ගොඩක් අයට, ගොඩක් කාණ්ඩයට. මොකද ඒකට හේතු තියෙනවා. මිනිස්සු අමාරුවෙන් හම්බ කරගන්න සල්ලි නේද? මිනිස්සු සැප විඳින්න ඊටම අමාරුවෙන් සමහර වෙලාවට ඕවා නිසා මිනිස්සුන්ට පොඩි ඒකත් එක්ක මෝහය කියන එක එයාලට අඩුපාඩුවක් වෙන්න පුළුවන්. ඊළඟ ඉස්සරහට යමු.
දැන් අභිධර්මයට අනුව අවිජ්ජාව ආකාර 5කට විස්තර කරනවා. දැන් ඔබට මේක සූත්‍ර පිටකේ තියෙන්නේ කොහොමද? සූත්‍ර පිටකේ කොහොමද අවිද්‍යාව විස්තර කරලා තිබෙන්නේ? ඔන්නේ පළවෙනි කාරණාවට විතරයි නේද? සූත්‍ර පිටකේ හැම තැනම අවිජ්ජාව නැත්නම් අපි මේ කියන යථාර්ථය සම්බන්ධ යථා භූතය සම්බන්ධව තිබෙන වැරදි සංඥාව ගැඹුරු මට්ටමින් අපි තුල පවතින වැරදි සංඥාව සූත්‍රාන්තිකව විස්තර කරන්නේ මේ චතුරාර්ය සත්‍ය නොදැනීම නිසා අපි කරන දෙයක් නිසා කියලා තමයි කියන්නේ. නමුත් මේ අභිධර්ම පිටකේ ධම්මසංගණය ඇතුළු අභිධර්ම පිටකේ පෙන්වන තවත් කාරණා කීපයක් 4ක් පෙන්වනවා. අතීත ස්කන්ධ සහ ආයතන පිළිබඳ නොදැනීම. ඒ මොනවද? අතීත කන්ද කියන්නේ පෙර භවවල පෙර ජීවිතවල අපට මොන වගේ ස්කන්ධ මේ තිබුණාද කියන කාරණාව සම්බන්ධව අපි දන්නේ නැතිකම. ස්කන්ධ සහ ආයතන. අපි ඒක පොඩ්ඩක් විග්‍රහ කරගන්න ඕනේ. ස්කන්ධ ආයතන. ඒ වගේම අනාගත ජීවිතවල ස්කන්ධ ආයතන පිළිබඳ තිබෙන නොදැනීම. දැන් මේකෙන් කියන්නේ මේවා දැනගන්නේ මේවා හදාගන්න කියන එකද? නෑ. මේකෙන් කියන්නේ අතීත ස්කන්ධ ආයතන පිළිබඳ අපට අවබෝධයක් එනකොට තමයි අපිට මේ සංසාරේ පිළිකුල් වෙන්නේ. දැන් ගියාත්මේ තිරිසන් යෝනි අපි ඉපදුනා නම් ඒ මගේ ස්කන්ධය මට පේන්න ගන්න ඕනේ. නේ? ඒ මට හැම්බෙච්ච ස්කන්ධය මට මාගාව තිබිච්ච ආයතන මට තේරෙන්න ගන්න. දැන් මම ඒක දැනගත්තේ නැතුණාම මට මොකද වෙන්නේ? සසර ගැන මට අවබෝධයක් නැති වෙන්න පුළුවන්. ඉතින් ඒක දැනගන්න මොකද්ද කරන්න ඕන? ඒක දැනගන්න උබ්බේ නිවාසානුස්සති වගේ ඥානයකට යන්න වෙනවා. ඒක මේ ටිකක් එහා එකක්. නමුත් මේක අභිධර්මයේ කියනවා අන්නේ නොදැනීමක් තියෙනවා. ඒ නොදැනීම මෙතන තියෙනවා. ඒ වගේම අනාගත ස්කන්ධ ආයතන සංසාරේ දැන් මම මේ ජීවිතේ හරියට කෙලස් ටික අඩු කරගත්තේ නැත්නම් මට අනාගතේ ඇති වෙන්න පුළුවන් පංචස්කන්ධ මොනවද? ආයතන ටික මොනවද කියලා මම දන්නවද? මට අවබෝධයක් නැහැ. හැබැයි මට ඇත්තටම ගෙස් කරලා හිතා ගන්න පුළුවන්. සසරින් මිදුන්නේ නැත්නම් මට ස්කන්ධ හැදෙනවා, ආයතන හැදෙනවා. ඒ වගේම වර්තමාන කන්දාය මේක නේ අපිට දැන් තියෙන ප්‍රශ්නයක් නෙවෙයි. මේක තමයි දැන් තියෙන ලොකුම ප්‍රශ්නේ. වර්තමාන ස්කන්ධ ආයතන අපි දන්නවද? දන්නවනට අමතක වෙනවා හම්දුරනේ. අන්න ඒක තමයි අමතක වීම තමයි නොදැනීම කියන්නේ මේකේ. දැන් මෙතන සමහරු ගොඩක් විස්තර කරනවා මේ අපිට පංචස්කන්ධ තියෙනවා කියලා. නෑ අපිට තියෙන්නේ මොනවද? පංච උපාදානස්කන්ධ. පංච උපාදානස්කන්ධ. පංචස්කන්ධෙන් මේ පංචස්කන්ධ තියෙන රහතන් වහන්සේ. ඇයි එහෙම කියන්නේ? රහතන් වහන්සේ ආර්ය තත්ත්වයට හරියටපත් ගෝත්‍ර භූ කියලා අපි කියන්නේ. මේ ගෝත්‍ර භූ තත්ත්වයට ආර්ය ගෝත්‍රයට කෙනෙක්පත් වුණාම රහතන් වහන්සේට මම බවටපත් වුණාම උන්වහන්සේට මොකද වෙන්නේ? උන්වහන්සේ උපාදානස්කන්ධ කියන කෑල්ල හරලා දානවා. හලලා කන්දෙන් ජීවත් වෙනවා. ස්කන්ධයෙන් පමණක් ජීවත් වෙනවා. මොකද රහත් තත්වය කොටස් දෙකකට විස්තර කරනවා. එකක් තමයි කිලේශ පරිනිබ්බාණය, අනිත් එකට කියනවා කන්ද පරිනිබ්බාණය. ඒ අහලා තියෙනව නේද? සෝපාදිශේෂ නිබ්බාන ධාතුව සහ අනුපාදිශේෂ නිබ්බාන ධාතුව. අපි බලමු මේක. දැන් ඔන්න කෙනෙක් මේ ජීවිතේ මේ ස්කන්ධ ටික තියාගෙන පංච උපාදානස්කන්ධය මේ අපි රූපේ උපාදානය කරගෙන ජීවත් වෙන්නේ. වේදනාව උපාදානය කරගෙන ජීවත් වෙන්නේ. සංඥාව උපාදානය කරගෙන ජීවත් වෙන්නේ. සංස්කාර උපාදානය කරගෙන ජීවත් වෙන්නේ. ඊළඟට විඥාන උපාදාන කරගෙන ජීවත් වෙන්නේ. දැන් මම අපි උපාදාන කතාව අයින් කරලා දාන රහත් වෙනකොට. ඊතරේ මොනවද? ස්කන්ධ පහ නිකන් ඉතුරු වෙනවා. රූපස්කන්ධය, වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංස්කාරස්කන්ධය, විඥානස්කන්ධය. එතකොට අපි කියනවා මේ රහත් වීම කොටස් දෙකකටයි වෙන්නේ. ඒ තමයි කිලේශ පරිනිබ්බාණය, ඒවා සෝපාදිශ නිබ්බාන ධාතු. කියන්නේ මේ ස්කන්ධ පහ තියාගෙන රහත් වෙනවා. ඒකනේ වෙන්නේ. රහත් වෙච්ච ගමන් පිරුණම් පාන්නේ නැහැ කෙනෙක්. හැබැයි රහත් වෙච්ච ඵලියට එයාගේ රූපස්කන්ධය නැති වෙනවද? අපි එදා රූපාඩමේ කිව්වා. මතකද? මේ රූපස්කන්ධ නැති වෙනවද? රහතන් වහන්සේ අසනීප වලින් තොර වෙනවද? රහතන් වහන්සේට ජරාව අයින් වෙලා යනවා. ව්‍යාධි අයින් වෙලා යනවා. නෑ. එහෙනම් තව ප්‍රශ්න ටිකක් තියෙනවා. ඒ ටික නැති වෙන්නේ උන්වහන්සේ පිරිනොම් පෑව. අපි ඒකට කියනවා ස්කන්ධ පරිනිර්වාණය. ඒවත් අනුපාදිශේෂ නිර්වාණ. අපි සාමාන්‍යයෙන් කියන්නේ සරුවඥයන් වහන්සේ වෙසක් පුරපසළොස්වක බොහෝ දින කුසිනාරාවේදී අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනොම් පෑවා කියලා. පිරිනොම් පෑසේ.
අන්න එහෙනම් කිලේශ පරිනිර්වාණයත් ස්කන්ධ පරිනිර්වාණය. කිලේශ පරිනිර්වාණය හෙවත් සෝපාදිශේෂ නිබ්බාන ධාතුවත් ඒක අභිධර්ම කතාවක් වචනයක් ඒක. ඊළඟට මේ මොනවද ස්කන්ධ පරිනිර්වාණය හෙවත් අනුපාදිශේෂ නිර්වාණ ධාතුවත් අපට දකින්න පුළුවන්. දැන් අපි හැම දිනාටම තිබෙන්නේ ස්කන්ධ පහ විතරක් නෙමේ උපාදාන එකතු වෙච්ච ස්කන්ධ පහ. පංච උපාදානස්කන්ධ. දැන් අපිට මේ පහ ගැන අපට ගැඹුරු අවබෝධයක් තියෙනවා. අපි නිකන් බණවලදී අහලා තියෙනවා නේද? රූපය කියලා එකක් තියෙනවා, වේදනාවක් තියෙනවා. අපි වැඩ කරද්දී මොකද වෙන්නේ? රූපයෙන් වැඩ කරන්නේ නේ. එහෙම නේද? වේදනාවෙන් වැඩ කරන්නේ, සංඥාවෙන් වැඩ කරන්නේ, සංස්කාරයෙන් වැඩ කරන්නේ, විඥාණයෙන් වැඩ කරන්නේ. ඒ ටික ගලවලා දාලා වැඩ කරන්න බෑනේ. ඇඳුම් ටික ඇඳගෙන තමයි වැඩ කරන්න පුළුවන්. නමුත් හිතත් වැඩ කරනවා කියලා හිතන් වැඩ කරනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දැන් ගොඩක පෙන්눔 කරනවා මේ සක්කාය දිට්ඨිය කියන්නේ වෙන මොකක්වත්ම නෙමෙයි. මෙන්න මේ පහ ගැන හතර ආකාරයෙන් අපේ හිත තුළ පවතින වැරදි අදහස්. හතරක් පහ කීයද? 20යි. රූපස්කන්ධයට 4යි, වේදනාස්කන්ධයට 4යි. ඔම හතරක් පහ 20ක් වෙනවා. මොනවද ඒවා? රූපය මගේ. නේ? නෑ රූපේ මම ඉන්නවා. මම රූපේ ඉන්නවා. රූපය මා එකයි. ඔන්න ඔය වගේ හතරක් තියෙනවා. වේදනාව කියන්නේ මම කියන්නේ වේදනාව. දැන් අපට ඕක අයින් කරගන්න පුළුවන් ද මනසින්? අපට පුළුවන් ද හැම වෙලාවෙම හිතන්න මෙතන උපාදාන කතාවක් ගේන්න බෑ මේකට. මම මේ විඥානයයි දැන් අපි මෙතන අපි උදාහරණයක් ගමුකෝ. භවංග විඥානයක් අපිට ඇවිල්ලා තියෙනවා. ඒතර අපි මේක මේ රූපයත් එක්ක සංසන්දනය කරාගෙන එතන පුද්ගලෙක් ඉන්නවා කියලා හිතුවොත් තමයි උපාදානස්කන්ධ හැදෙන්නේ. එතන ස්කන්ධ පහ ගැන අපිට ප්‍රශ්නයක් තියෙනවා. ආයතන මේකත් අපි විස්තර කරගමු. ආයතන කීයක් තියෙනවද? ආයතන කියන්නේ රජයේ ආයතන නෙමෙයි. ආයතන ආයතන කීයක් තියෙනවද මම එහෙම. ඉතල නම්බර් එකක් ඇවිත්. හයද තියෙන්නේ. අභ්‍යන්තරේව 6යි බාහිරේව 6යි. එහෙමනේ කියන්නේ. චක්ඛායතනේ රූපායතන. එහෙමනේ. සෝතායතනේ සද්දායතන. ඊළඟ ගාහනායතනේ ගන්ධායතන. ජීවහායතනේ රසායතන. කායායතනේ පොට්ටබ්බායතනේ. මනායතනේ ධම්මායතන. ඔන්න දැන් 12ක් වෙනවා. කියන අභ්‍යන්තර ආයතන 6යි බාහිර. ඇයි මේ ආයතන කියලා කියන්නේ? මේවා මේ ඉන්ද්‍රියන් කියලා කියන්නේ ආයතන. මේවා ඇත්තටම සෙන්ටර්ස් අපේ තුල තියෙනවා. ඔව්. මේ ඇහැ කියන්නේ සෙන්ටර් එකක් ඇත්ත වශයෙන්. ඇහැට එන රූප ටික සෙන්ටර් එක. ඒතර බුදුහාමුදුරු පෙන්눔 කරා මෙන්න මේ ස්කන්ධ පහ උපාදානස්කන්ධ වෙලා තියෙන එක. මෙන්න මේ සෙන්ටර්ස් 12ක් බාහිරවත් අභ්‍යන්තරවත් පවතින එක ගැන අපට හැම මොහොතකම අවබෝධයක් නැහැ. අන්න ඒකත් අවිද්‍යාව. ඒ විතරක් නෙමෙයි මේ ඔක්කොම වැඩපිළිවෙලම කියන පටිච්චසමුප්පාද. මේ සියල්ලම කතා කරන පටිච්චසමුප්පාදය තියෙනවා. අවිද්‍යා සංකාර විඥාන. ඒ සමස්තය ගැනක් තියෙන නොදැනීම එනං අවිද්‍යාව. ඔය අභිධර්මයේ කතා කරන විදියට මේ තිබෙන පරිසම්පාදේ විග්‍රහ පහ. දැන් මේකී පස්සාකාර අභිධම්මාගත අවිජ්ජාවේ 2 5 දක්වා ඇති විවරණ අලුත් අර්ථකථනම නොවේ. අපි ආයම් 2 5. අතීත අනාගත වර්තමාන ස්කන්ධ ආයතන පිළිබඳ තියෙන නොදැනීම සහ පරිසම්පාද. ඇයි එහෙම කියන්නේ? මේ මන්ද මජ්ක්‍ධිම නිකායේ සබ්බාසව සූත්‍රයට අනුව මෙම ස්කන්ධ සහ ආයතන ගැන සැක කිරීම හරහා අභිධම්මාගත පටිච්චසමුප්පාදයට මනාව සම්බන්ධයි. ඒ කියන්නේ ඔය සබ්බාසව සූත්‍රයේ කියනවා සක්කාය දිට්ඨිය හැදෙන හැටි. මම උනාද මං කොහොමද උනේ? මං අතීතේ උනේ කොහොමද? අනාගතේ වෙන්නේ කොහොමද? ඒ ටිකෝනේ මේ කියන්නේ. මේ මෙතන අභිධර්මයේ කියන්නේ ඒ ටිකම තමයි. ඉතින් නමුත් ඒක අවිජ්ජාවට දාලා නැහැ. නමුත් ඒ විස්තරේ සූත්‍ර පිටකේ තියෙනවා. ඉතින් එහෙනම් එහෙම ගත්තම අභිධර්මයට අනුව අවිජ්ජාව කියන්නේ මොකද්ද? ගැඹුරු ඒ කියන්නේ මේ යථාර්ථයේ සම්බන්ධ යථා භූතයේ සම්බන්ධව අපේ ගැඹුරු චිත්ත සංතානයේ පහළවන වැරදි සංඥා. මිසක්ක හුදු නොදැනීමක් නොවේ. හරි? හුදු නොදැනීමක් නොවේ. ඒක මම හිතනවා ignorance කියන වචනේ මේකට හරියන්නේ නැහැ. මේකට හරියන්නේ unwisdom වගේ වචනයක්. මොකද wisdom එකක් කියලා තමයි මෙතන තියෙන්නේ. ඒ වගේම ඔබට මතකයි ඔය චෛතසික කතා කරනකොට අභිධර්මයේම අපි කතා කළා
අකුසල චෛතසික සම්බන්ධව. මතකයි නේද? ඒ අකුසල චෛතසික වල අපි කිව්වා චෛතසික 4ක් තියෙනවා. අකුසල සාධාර. ඒ කියන්නේ හැම අකුසලයක් කරනකොටම මේ චෛතසිකේ බලපාත් වෙනවා. මොනවද මේ 4? කිරික අනුස්සත උදච්ච මෝහ අහිරික අනුත්තප්ප උද්දච්ච. අන්න මෝහේ තියෙනවා. ඒ කියන්නේ අපි හැම වෙලාවෙම නරක වැඩක් කරනවා. පව් වැඩක් කරනවා. නරක වැඩක් පව් වැඩක් කරනකොට මුලින්ම ඒක රූට් වෙලා තියෙන කොහෙද? අවිද්‍යාවට. එන මෝහය ගැන අවිද්‍යාව කියන්නේ. ඒක මෝහෙන් තියෙන. අවිද්‍යාවෙන් තියෙන. ඒ විතරක් නෙමෙයි. අපිට ලැජ්ජාවක් නැහැ පවට. බයකුත් නැහැ. අපේ හිත හරිම නොසන්සුන්. එහෙම ගත්තම මේ මෝහය තමයි අපිට දැන් මේ අපිට පේන තියෙන සර්ෆස් ලෙවල් එකේ තියෙන අවිද්‍යාවේ මෝහය. නේ? ඒක නිකන් අර හරියට නිකන් ටිප් ඔෆ් ද අයිස්බර්ග් වගේ. අයිස්බර්ග් එකේ ටිප් එකේ අපිට මොනවද පේන්නේ? අර කන්දේ මුදුනනේ පේන්නේ. නමුත් හරියට මේක කොහෙද තියෙන්නේ? මේක තියෙන්නේ යට. ඒ වගේ අපිට මේ උඩ පේන්නේ මෝහය විතරයි. නමුත් යට තියෙන්නේ මොකක්ද? අවිද්‍යාව. මේ රූට් එකලා තියෙන අවිද්‍යාව. ඒක උඩ පේන්නේ මෝහය. අපිට වැඩ කරන්නලා තියෙන මෝහයත් එක්ක. හොඳයි මම හිතන්නේ ඒ කාරණා ටික තමයි මූලික කාරණා ටික අපිට සංස්කාර වලට යන්න පුළුවන් ලබන සතිය. දැන් අපිට ප්‍රශ්න වලට එන්න පුළුවන්. හාමුදුරනේ දැන් මේ අර පටිසමුප්පාදය මේ ප්‍රතිලෝම වශයෙන් බලනකොට එතනදී දැන් අවිද්‍යා නිරෝධෝ සංඛාර කියලා ඒ විදිහට ඒ පැත්තටද යන්න ඕන. එහෙම නැත්නම් උතන ආපහු පටන් ගන්න ඕන මේ ජාති ජරා මරණ වල ඉඳලා අනිත් පැත්තට එන එක විදිහටද ගන්න ඕන ප්‍රතිලෝම වශයෙන් ගන්නකොට ගන්නේ හම්බුනේ. දැන් ජරා මරණ වලින් දැන් අපි මේ ජීවිතේ ජරා මරණ තමයි අපිට පේන්නේ. නමුත් අපි හොයාගන්න ඕන මූලික හේතුවක් කියන එක. දැන් ওই මූලික හේතු කතාවට තමයි යන්නේ මෙතන අත් වශයෙන්ම. මෙතන කියන්නේ අවිද්‍යාව නැති කරගත්තොත් තමයි සංස්කාර නැතිවන්නේ. මොකද ජරා මරණ කියන්නේ නිකන් අර ටිප් ඔෆ් ද අයිස්බර්ග් වගේ නේ. නිකන් ටිප් එක නිකන් යට තියෙන ටික තමයි යටම හොයාගන්න ඕන. යා බොටම් එකට බහින්න ඕන. මේ බොටම් එකේම තියෙන්නේ අවිද්‍යාව. අන්න ඒකට ඉස්සෙල්ලාම අපි අභියෝග කරනවා. ඉතින් අර නමුත් දැන් අපි මෙහෙමනේ. දැන් ජරා මරණ තියෙනවා. දැන් අපි මෙහෙම ගමුකෝ. ජරා මරණ තියෙනවා. නැවතත් જાතියක් ඇති රෝග අපිට වෙන්නේ. ඉතින් ඔය ටික ජරා මරණ ටික වෙන්නේ කොහොමද? જાතිය. જાතිය වෙන්නේ කොහොමද? භවයෙන්. භවය වෙන්නේ කොහොමද? උපාදානයෙන්. ඉතින් එහෙම යනවට වඩා සාර්ථකයි මුල හොයාගත්තා. නේ? මුල හොයාගත්තම ඒකේ සාර්ථකත්වයක් තියෙනවා. ඉතින් ඒක තමයි මේ පටලෝම ක්‍රමය කියන්නේ අවිද්‍යාවට යන්නේ ඉස්සෙල්ලා. ඒතකොට එතනින් පුළුවන් අපිට ලියා ගන්න වැඩි. ජරා මරණ හොයා ගන්න පුළුවන්. ඉතින් අපි ජරා මරණ වලින් ජරා මරණ මේ හොයලා වැඩක් නැහැ. අපි අවිද්‍යාවෙන් ඉඳලා මේ ජරා මරණ වලින් ඉඳලා ජරා මරණ ඇතිවන්නේ ඇයි කියලා හොයන් ගියොත් ඔන්න අවිද්‍යාව තමයි මේක වැඩි පටන් ගන්න. අවිද්‍යාවයි ආසවයි. මේ දෙක පච්චය වෙනවා. හේතුවකුත් නෙමෙයි. එතන තමයි අපි යන්න ඕන තැන. ඒ වැඩේ බොහොම ප්‍රායෝගිකයි කියලා කියන්නේ. නමුත් දැන් අපිට ගොඩක් වෙලාවට පේන්නේ මේ දැන් ගොඩාක් සමාජයේ ධර්මයේ කතා කරනකොට ජරා මරණ ගැනනේ කතා කරන්නේ. මැරෙනවා වයසට යනවා මැරෙනවා ලෙඩ වෙනවා. ඕකනේ කතා කරන්නේ. ඉතින් මිනිසුන්ට තේරෙන්නේ නැහැ ඒක. එහෙම කතා කරාම අර අවිද්‍යා සාධකයේ අත තියලා නැහැ ඒගොල්ලෝ කවුරුවත්. ඒ අවිද්‍යා සාධකයට අත තියන්නේ නැතුව කියනවා මැරෙනවා අපාගත වෙනවා ඕනේ කියන්නේ. නමුත් අපි අත ගහන්න ඕන අවිද්‍යා සාධකයට. අවිද්‍යාවගෙන මුල තැනට. ඒ කියන්නේ අපි මේ දුක ටච් කරන්න ඕන අවිද්‍යාවෙන්. ජරා මරණ වලින් නෙමෙයි. ජරා මරණ කියන්නේ මේ අවිද්‍යාවෙන් ඇතිවෙච්ච දෙවන සෙකන්ඩරි තත්ත්වයක් නේ. ද්විතීක තත්ත්වයක් නේ. නේ? දෙකක් නෙමෙයි ඒක මම හිතන්නේ. 12ක් වගේ ගියපු තත්ත්වයක් නේ. එතකොට අපි ස්පර්ශ කරන්න ඕන අවිද්‍යාව. එතකොට අපිට තේරෙනවා ජරා මරණ කියන්නේ මේකේ පොඩි කෑල්ලක් නේ. මෙන්න තැන කියලා අපිට තේරුම් ගන්න වෙනවා. යථා භූතයට හරි සංඥාව හදා ගැනීම තමයි හරිම වැඩි. ඒක හදාගත්තම ජරා මරණ කියන ඒවා නිකන් සාමාන්‍ය දේවල් වෙනවා. ඊට පස්සේ ඊටාම සාමාන්‍ය කාරණාවක් බවට පත් වෙනවා. ඒක අයින් කර ගැනීම ඊටාම සරලව කළ යුතු දෙයක්. ඊටාම මේ සාමාන්‍ය දෙයක් අපි කරගත යුතු කියලා අපිට තේරෙනවා. නමුත් ඔය ගොඩක් කාණ්ඩේ ওই ජරා මරණ ගැන කියා ඉන්නකොට එක්ක මිනිස්සු බය වෙලා ත්‍රාසයටපත් වෙලා මරණ මොහොතේත් ඕවා ඔළුවට දාගෙන ඊට පස්සේ මිනිස්සු අපාගත වෙන්න පුළුවන්. ඒ හොඳම වැඩේ මේ ජරා මරණ ඇති වෙන මූලික හේතුව හොයාගන්න. එතකොට මේ පුද්ගලයාට බයක් නැහැ. මරණයට බයක් නැහැ. මරණේ වුණත් එයා දන්නවා මේ මම මැරෙන්නේ ඇයි? අන්න අර අවිද්‍යාව.
කියන්නේ දැන් මම මේ පෘථග්ජනෙක් වශයෙන් මැරෙන්නේ ඇයි? අන්න අර අවිද්‍යාව හේතුවක් වෙලා තියෙන නිසා. මට අන්න කවදා හරි මැරෙනකොට අවිද්‍යාව නැති කරගන්න අවශ්‍යතාවයක් මට තියෙනවා කියලා හිතුණා. සම්මාදිට්ඨිය පහළ වෙලා මේ සම්මාදිට්ඨි සූත්‍රයට අනුව පහළ යා ඉතාම හොඳ. කියන්නේ දැන් මම කියන්න ඕනේ නැහැ කොහෙද යන්න ඕන කියලා. නමුත් එයාට හොඳයි. එයා නිර්වාණ ඵලයටපත් වෙනකම් සුගතියක පවතිනවා. සුගතියට යන්න හොඳක් නැහැ. නමුත් මේ රහත් වෙලා නැහැ පුද්ගලයා. එනිසා මේක ස්පර්ශ කරන්න අවශ්‍ය දුක ස්පර්ශ කළ යුතු වන්නේ අවිද්‍යාවෙන් ඒ සහ ආසව කියන තැන. එතකොට තමයි ඒක බොහෝම ප්‍රායෝගික. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ root cause එක නේද? root cause එක. rootless root cause කියන්නේ බෑ ඒකට ඇත්තටම. නමුත් අපි කියන්නේ එතන තමයි අපිට මූලාරම්භයක් දැකගත හැකි තැන. ආම්දුරනේ දැන් අවිද්‍යාව අපි ඇසුරු කරන අය නිසා ඇති වෙන්න බැරිද? මෝහය. අවිද්‍යාව දැන් ඇති වෙලා නැතිනේ කොහොමද? සංසාරේ අපි දැන් පවතිනවනේ. දැන් ඉන්න අය හැමුවේ මෝහය වැඩි වෙනවා. ඉතින් අවිද්‍යාව තවත් වැඩි වෙනවා තමයි. උගන්නපු දේවල්, ගුරුවරු උගන්නපු දේවල්, හාමුදුරුවෝ කියපු දේවල්නේ අපි අහලා තියෙන්නේ. ඒව අනුව තමයි අපි හිතන්නේ. අපි දන්නේ අනිත් දේවල් නේ. එතකොට ඒ උගන්නපු අය කරලා තියෙන එක. ඒක තමයි වැරද්ද. හාමුදුරු කෙනෙක් කියන එකක් හරි පොතේ තියෙන එකක් හරි කියන එක දැනුමක් නේ අපට. අනික මේක එක පුද්ගලයෙක්ගේ අත්දැකීමක් නේ. මේ සියලුම ධර්මය සර්වඥයන් වහන්සේගේ අත්දැකීමක් නෙමේ විස්තර කරන්නේ පොත්වලින් නෙවෙයි. පොත් බලපු අනිත් කට්ටියයි ඒ කට්ටියගෙන් තවත් කට්ටියයි මොකද කරන්නේ? මේ එක අත්දැකීමක් යාලා විග්‍රහ කරන්නේ. අපට තියෙන්නේ ඒ ඉස්සලා කියන එක අහගන්න. අහගෙන ඉතින් මට තේරෙන්නේ වෙන විදිහකටද? ඔබට තේරෙන්නේ තව විදිහකට. හැබැයි මම කියන්නේ ඒ තේරෙන විදිහ. දැන් බලන්න මම එදත් කිව්වද පටාචාරා කිසాగෞතමී ඊළඟ රජ්ජු මහලා වගේ උදාහරණ ටිකක් අඟුලිමාල ගත්තා. ඊළඟට සෝපාක ගත්තත් ඔය සරල කතා ටික ගත්තොත් ඒ අය මේ සසරින් මිදෙන හේතු සහ ඒ දේවල් කොච්චර වෙනස්ද බලන්න. නමුත් අන්තිමේ මිදෙනවා ඒ කාණ්ඩය. හරි. ඒ වගේම අනිකුත් අයත් ගොඩක් ඉන්නේ. ගෝධික හාමුදුරුවෝ වගේ කෙනෙක් බෙල්ලත් කපාගෙන මේ වේදනානුපස්සනාවෙන් රහත් වෙනවා. ඉතින් එහෙම ගත්තයින් පස්සේ මතක තියාගත යුතු වන්නේ මේ සියලුම ස්වාමින් වහන්සේලා ගිහිව්ගත්තු ධර්මය අන්තර්ජාලික කාරණා මේ ඔක්කොම අපට wealth of information. අපට ධර්ම මාර්ගයට උදව් කරන දේවල් හරියට කියනවා නම් එහෙම. හොඳයි. හරියට කියනවා නම් මේ පිළිවෙලට තියෙනවා. ඊට පස්සේ ඔබට කරන්න තියෙන්නේ මේක දාලා බලන්න චින්තාමය ප්‍රඥාව. මේවා හරියට ඇත්තටම මේවා හරියට වැඩ කරනවද මේ සාමාන්‍ය ජීවිතේ? මේවා මෙහෙමමද වැඩ කරන්නේ? මේවා රෂනලයිස් කරාම මෙහෙමමද වැඩ කරන්නේ? අන්න එතනදි තේරෙනවා අනවශ්‍ය ටික අහලනවා. තමන්ගේ අත්දැකීමත් එක්ක ඉස්සරහට යන්න. ඒ තත්ත්වයට එන්න ඉතින් අපි සෑහෙන ලොකු වෙන්න එපා. මම කියන්නේ පොඩි කාලේදී අපිට දාලා තියෙන ඒවා ඔළුවට දාලා තියෙන ඒවා අනුවනේ අපි හැදෙන්නේ වැඩෙන්නේ. පොඩි කාලේදී අපට ගොඩක් දේවල් ඔළුවට වැටෙනවා. අපි කාගෙත් වැටෙනවා. නමුත් අපි වැඩිහිටි වෙනකොට අපට අන්ලර්න් කරගැනීමේ හැකියාවකුත් තියෙනවා අපිට. ඒක අනවශ්‍ය දේවල් අයින් කරගැනීමේ හැකියාවක් කාලයත් එක්ක. ඉතින් ඒකට අපි කාටවත් දෝෂාරෝපණයක් කරන්න හොඳ නැහැ. මොකද අපි හැදිච්ච සංස්කෘතිය, තැන් ඒවා මේවත් එක්කනේ ඔක්කොම එන්නේ. ඉතින් මම හිතනවා ගොඩක් ඒවා අපට පුළුවන් අඩු කරගන්න. දැන් අර එදා මම දවසක් කතා කරානේ අලගත්තුම සූත්‍රෙනේ. බුදුහාමුදුරු පෙන්වුම් කරනවානේ කුසලයක් අයින් කරන්න කියලා කවදා හරි. නා කුසලයේ ගැන කවර කර ඒ කියන්නේ අපිට කොයි සංස්කෘතියෙන් ආවත්, කොයි තැනින් ආවත්, කොයි පසුබිමෙන් ආවත් අපට තියෙනවා හැකියාව. හදාගත්තොත් අවශ්‍ය දේ තියාගන්න, අනවශ්‍ය දේ බැහැර කරගන්න. ඉතින් එතනට අපි උත්සාහ කරමු. ඒක එක්කෙනාට හાર્ඩ් වෙන්න පුළුවන්. අපි උත්සාහ කරාම අපිට පුළුවන්. දැන් මේ අද මේ කතා කරපු දේවල් පවා ඒවට උපයෝගී වෙනවනේ. ඔය චින්තනය හදාගන්න. ඉතින් එහෙම තියෙනවා. අවසරයි බන්තේ මම අහන්නේ මේ සංඥාව වැරදි ලෙස ගැනීම කියනකොට අර දුක දේ සැපයි අනිත්‍ය දේ නිට්ටයයි වශයෙන් ගැනීම කියන එකද? ඔව් ඒක නිසානේ මේ අවිද්‍යාව හැදෙන්නේ. දැන් හිතන්නකෝ මොනවද නිච්ච දේ මේ අනිච්ච දේ නිච්චයි කියලා හිතන් ඉන්නවා කෙනෙක්. අන්න මොකද්ද වෙන්නේ එතන? සංඥාව වර්ධිනවා. විපරීත සංඥාවක් එනවා එතන. වෙනස් වෙන සංඥාව. ඊළඟට එයා හිතනවා මොකද්ද? දුක්ඛ දේ සුඛයි කියලා. අන්න සංඥාව වර්ධ ගන්න. ඊළඟට අනිච්ච දේ නිච්චයි කියලා හිතනවා එයා. ඊට පස්සේ ආත්ම දේ සංඥාව හදා. තවත් එහාට ගියාම ශුන්්‍යත දේ අශුන්‍යතයි කියලා එයා හිතනවා. empty දේ unempty කියලා හිතනවා. ඒ තවත් ඉස්සරහට ගියාම. ඒතකොට දැන් ඔය 3-4ෙන්ම හැදෙන්නේ මොකක්ද? යම් කිසි ෆිනොමිනන් එකක්, යම් කිසි සංසිද්ධියක් සම්බන්ධව වැරදි සංඥාවක් අපේ හිතේ ගොඩ නැගෙනවා. ඒක අවිද්‍යාව. ඒක සම්පූර්ණ ඒක තමයි මේ අවිද්‍යාවේ තියෙන මූලික ස්වභාවය.
දැන් හිතන්නකෝ අපි හිතමු අපි ඕනම උදාහරණයක් ගත්තොත් මේ හැම උදාහරණයකම ওই කාරණා ටික අපිට දකින්න පුළුවන්. පෞද්ගලිකව ගත්තොත්. අනේ එතෙන්ට අර ඔබතුමිය කියපු අර පොඩි කාලේ ඉගෙන ගත්ත ඒවා උගන්වපු ඒවා බර කරලා උඩට දාගත්ත ඒවා දාපුවා ඒ ඔක්කොම අපිට අභියෝගයට ලක් වෙනවා ඒවා. ඒ ඉතින් පුද්ගලියෝ ශක්තිය යොදලා හිතින් අනවශ්‍ය වයින් කරාගෙන අවශ්‍ය දේවල් ඉදිරියට ගෙනියාගෙන එහෙම යන්න අවශ්‍ය හැකියාවක් තියෙන්න ඕන. අපි දැන් මේව කරන්නේ ඒකනේ මේ අපි ධර්මයේ ආරම්භය හදාරන්නේ ඒකනේ. ඒ හැකියාව ගොඩනගා ගන්න. කොට අපි කුඩා කාලේ අපිට දැනුම තේරුම නැති කාලේ අපිට වැඩිහිටියෝ කියලා දෙන්නේ මේක කළොත් පව් මේක කළොත් පින් කියලා. අපි දන්නේ පවයි පිනයි විතරයි. එතකොට අපි දැන් යම් තේරෙන කාලයකට ආවට පස්සේ අපි සාමාන්‍යයෙන් හොඳ දේවල් කළත් අර අපි නොදැනුවත්ව කාලේ කරපු දේවල් වැරදි දේවල් අපේ ඉදිරිය මේ සංසාරයට ඒක බලපානව නේද? මෙහෙමයි කර්මය සම්බන්ධ ප්‍රශ්නයක්. දැන් අපි අපේ ජීවිතවල අපි නොදැනුවත්ව කරන දේවල් වලට බුදුහාමුදුරුවෝ කියන්නේ කර්ම කියලා. නොදැනුවත් කිසිම දෙයක් කර්මයක් වෙන්නේ නැහැ. හැබැයි දැනගෙන නොදැනුවත් වෙන එක ප්‍රශ්නයක්. ඒවත් තියෙනන්නේ. දැනගෙන නොදැනුවත් වෙන එක. ඕ නොදැනුවත්කම කියන එක ෆ්‍රී පාස් එකක් වශයෙන් පාවිච්චි කරන කාණ්ඩය. ඒක හෘද සාක්ෂියට අනුව තියෙන එකක්. මේක මේ බණකින්වත් පුද්ගලික ජීවිතෙන්වත් එකපාරට ඉදිරියට ගන්න එකක්. මේ හෘදය සාක්ෂියත් එක්ක යන එකක්. ඉතින් ඔබට තේරෙනවා ඇති ඒ දේවල් කරපු පසුබිම. ඒ පසුබිම අනුව තමයි වෙන්නේ. දැන් අපි හිතමු දැන් පොඩි කාලේ කෙනෙක් සත්තු සම්බන්ධව දක්වපු ආකල්පය. දැන් ඔබ කොච්චර පරිස්සම් වෙනවද? ඊළඟ ඔබගේ තිබිච්ච යම් දේවල් ඒවා කාලෙන් කාලට වෙනස් වෙනවා. ඒවා ගැටලුවක් කරගන්න අවශ්‍ය නැහැ. ඒවා ඉතින් ඒ වෙච්ච දේවල්. ඊට වඩා බරපතල ප්‍රශ්න වෙච්ච කට්ටිය බුද්ධ කාලේ හිටියා. බුද්ධ කාලේ ඕන තරම් හිටියා. ඒ කියන්නේ ප්‍රශ්න කරගන්න කියලා නෙමෙයි. වෙච්ච දේවල් වලට ඒ වෙච්ච දේවල් සම්බන්ධයෙන් දකින ආකල්පය. කියන්නේ ගැටලුවක් කරගන්න එපා. මොකද හේතුව මේ ඒවා වුණා. ඒවා අතීතේ කාරණා. දැන් අපි මිනිස්සුන්ට සමාව දෙනවනේ. අපි මේ අපිට වැරදි කරපු අයට අපි ෆොගිව් කරනවනේ. බුදුහාමුදුරු කියනවා අපි තැංග ගොඩක අපි සමාව අපිට අපින් සමාව ඉල්ලනවා අපි සමාව ඉල්ලනවා. ඒ වගේම මේ පුද්ගලයා අපිට සමාව දෙන්නත් ඕන. දැන් ගොඩක් තැන්වල ඒක දෙන්නේ නැහනේ. ඒතර එයා අකුසල් කරගන්නවා. ඒ අපොලොජි එකටත් කරන්නේ අගෞරවයක් ඇත්ත වශයෙන්. ඒ නිසා එහෙම තියෙනවා. අපි අපට සමාව දෙන්න. අන්න එකයි කරන්නේ. අපි අපේ අතීතයට සමාව දෙන්න. ගොඩක් අය දෙනවද ඒක? මම වැරදි මිනිස්සෙක් වැරදි කළා. ඒ මට self hatred එකක් ගොඩනගෙනවා. ආත්ම නිකන් තරහක් ගොඩනගෙනවා කාලයක් ගියා. මොකද දැන් ඉන්න මේ හොඳ ආධ්‍යාත්මික ජීවිතේ ඇයි මම නොකරුවේ කියලා. ඉතින් නොකරුවේ දන්නේ නැති නිසා ඒක. ඒ කාලේ මේ අවබෝධයක් ආවේ නෑනේ. ජීවිතය අත්දැකීමකුත් නෑ, වයස ඉහෙලකුත් නෑ. ඊළඟ මේ අනිකුත් පරිසරය ගැන අවබෝධයකුත් නෑ හැම වුණා. ඒක ගැන තවෙන්න එපා ඒක ඉවරයි. ඒ ඒකට සමාව දීලා දැන් මම මේක දන්න. දැන් හැබැයි දැනුත් මේ වැඩේ කරනවා. එතන ප්‍රශ්නයක් තියෙනවා. ඔබතුමා තාමක් හරි ඇහුවා. මොකක්ද අහන්නේ? මේක මේ අපේ සාකච්ඡාවටම සම්බන්ධ නැහැ. මට නිතරම ඉතින් මට හිතට මේ මම මෙව කරන ප්‍රශ්නයක් තමයි ඉතින් දැන් ඔච්චර ජීවිත ගණනාවක් නැති කරපු අඟුලිමාල කොහොමද රහතන් වහන්සේ කෙනෙකුට කියන්නේ? නෑ ඔක විවාද කරනවා හිතෙන් නෑ ඒක කිසිම අපට ගැටලුවක් නෑ. ඒකට උත්තරේ. ඒකට උත්තරේ තමයි ඒ කී පුද්ගලයා මේ ජීවිතේ කරපු කුසල්ම නෙමෙයි යත් වශයෙන්. එයා සංසාරේ ගොඩාක් කුසල් කරපු කෙනෙක්. එයා අන්තිම ජීවිතේ එහෙම විනාශ වුණා. ඒකත් ඇවිල්ලා යාව නොමග යවපු කාරණා. එම නිසා තමයි අපි එයාගේ අපට පෙන්වන්නේ මේ කරපු දේනේ. අපි එයාගේ සංසාර ජීවිතය අපට කවුරුත් පෙන්වලා දෙනවා. ඒ අහිංසක කියන පොඩි ළමයාගේ අතීත සංසාර ජීවිතය කරපු කුසල් ටික උත්තනකවත් කට්ටිය කතා කරනවා. කවුරුත් කතා කරන්නේ. දැන් මේ සම්බන්ධව එක්ක කතා කරන්නේ විමතියටපත් වෙන පුද්ගලයෝ ටිකක්. සහ ඒ අඟුලිමාල වගේ වෙන්නේ හිතන කට්ටියක්. එක්ක විමතියටපත් වෙච්ච පුද්ගලයෝ ටිකක් එක්ක අඟුලිමාලගේ කතාව තමන්ගේ වාසියට හරව ගන්න පිරිසක්. ඉතින් ඇයි මේ දෙක අල්ලගන්න නැතුව අපි මේ පුද්ගලයාගේ මොකද බුදුදහම කියන්නේ මේ එක ජීවිතයක් කතා කරන එක නෙමෙයි. දැන් විද්‍යාව කතා කරන්නේ එක ජීවිතයක්. නේ? නමුත් බුදුදහම කතා කරන්නේ මේ බිලියන ට්‍රිලියන නෙමෙයි ඊටත් වඩා ගියපු මහා සංසාරේ කතාවක්. ඉතින් එහෙම වුණාම මේ සංසාරේ එක එක මිනිස්සු එක එක කාලවල ගොඩක් හොඳ වැඩ කරලා තියෙනවා. සමහර ජීවිතවල අවුල්ලා තියෙනවා. ඉතින් බැලුවෙන් පස්සේ කිසිම තර්කයක් නැහැ. කිසිම මේකක් නැහැ. යාට තිබුණා ප්‍රඥාව වර්ධනය කරාගෙන හරි තිබුණා.
ඒක යට ගියා. එයාගේ නරක ආශ්‍රය නිසා. දැන් අපටත් ඕක වෙන්න පුළුවන්. අපි හරි හොඳ අය, අවංක අය, බොහොම හොඳ. හැබැයි මේ වැරදි ආශ්‍රය නිසා මේකේ තව යට යනවා. මේක එළියට අරගන්න බෑ. නේ? ඒ නිසා ඒ ආශ්‍රයත් බලපාන. ඒ වෙන සාධනීය කාරණා. ඉතින් යාගේ ආශ්‍රය අන්තිමට ඉතින් කෙලවර උනේ මං හිතන්නේ බොහොම අමාරු තැනකින්. නේද? බුදුහාමුදුරු උදව් කරා කියන්නේ නැතන්ද නේ? ඒක ගන්න වෙන්නේ. මේක පසුගිය ආත්මවල කරපු කුසල නිසා තමයි යාගේ ඒ හිත හැදුනේ මේ වගේ තැනක. නැත්තම් අපිට කිව්වොත් මේ ඔහොම නවතින්න කිව්වයින් පස්සේ බුදුහාමුදුරු ප්‍රකාශ කරනවානේ මම නැවතිලා ඔයානේ දුවන්නේ කියන ඔය කතාව පුළුවන් ද අපට තේරුම් ගන්න? පුළුවන්ද? ඕක පුළුවන්ද අපේ සාමාන්‍ය දෙනෙමින් ගන්න? මම නැවතිලා ඉන්නේ ඔයානේ දුවන්නේ කියලා මේ කඩුව අරන් ඉන්න මිනිස්සයාට ඕක කිව්වම ඕක තේරෙනවද? එහෙනම් මේ තේරුනේ මම සසර නිම කරා. ඔයා සසරේ තාම ඉන්නේ. ඉතින් ඕක අපි සසර ගැන දන්නවා. සසරේ යනවා කියලාත් දන්නවා. ඒක අපට අවබෝධ වෙන්නේ නැහැ. එම් බැලුවම යාගේ සසර ගමන කරපු උසල්ට. අවසරයි බන්තේ ඒකටම මට හිතුනේ දැන් අඟුලිමාල එතන මේ අර ගුරුතුමාගේ ගැන දැන් භක්තිය එනකොට එයා මේ මෝහය දැන් ඇවිල්ලා මේ අර එයාට ශ්‍රද්ධාව වගේනේ දැන් අපේ ගුරුතුමාට තියෙන එතකොට චේතනාව බරපතල වුණාද දන්නේ මැරීමට දැන් මිනිස්සු මරාගෙන යන්නේ අතන මේ අර මරණ අර චේතනාව දරුණු චේතනාවක් නෙමෙයිද මෝහය ටිකක් යට ගියා. මෙහෙමයි. ඕක හරි පරිස්සමෙන් අපි අර්ථකථනය කරන්න ඕන. මොකද දැන් ඔය කර්මයේ විස්තර කරන්න ගියාම තියෙන ප්‍රශ්නයක් ඕක. දැන් උතන අපි කියන්නේ ගුරු පූජාවෙන් හින්දා මරුවා කියලානේ කියන්නේ. එහෙමයි. දැන් අපි අදහසක් හැදුවොත් ගුරු පූජාවට ඕන එකක් කරන්න පුළුවන් කියලා ප්‍රශ්නයක් තියෙනවා. ඒ අදාළ පුද්ගලයාගේ සුවිශේෂී චරිතෙත් එක්ක සුවිශේෂී කාලයක් එක්ක තමයි මේක උනේ. අර මෝහය යා ඇත්ත වශයෙන්ම මෙයා වැරදි ආශ්‍රය සහ එයාට තිබිච්ච ගුරුවරයා සම්බන්ධව තිබිච්ච අන්ධ භක්තියක් වෙන්න පුළුවන්. ගුරුවරයා කිව්වා කියලා මිනිස්සු මරන්න ඕනේ නැහැ. එහෙම කරා අද කාලේ මම හිතන්නේ ගුරුවරයා ක්වෙස්චන් කරයි ළමයි. නමුත් මේ යුගයේ මේ ළමයා ගුරුවරයා කියන ඕන දෙයකට රෙඩි වෙලා හිටපු කෙනෙක්. එතනම පේනවා එයා කිසි මොහයක හිටියා කියලා. විප්‍රයුක්තයක හිටියා කියලා. ඉතින් එයා ඒක කරා. ඉතින් එයා ඒක කරද්දි මිනිස්සු මරන්න ආසාවක් නොතියන්නේ. ඒක නොතියන්නේ නැති. එතන මම හිතනවා එයාගේ වෙන කාරණාවක් තියෙනවා. දැන් මේක ගන්න එපා එහෙම පුළුවන් කියලා. හරි ප්‍රශ්නයක්. හරීම පරිස්සමෙන් කතා කළ යුතු කතාවක්. මොකද නමුත් ඒ පුද්ගලයාට ඒ උනේ අන්න එහෙම තත්ත්වයක්. නමුත් සසර කරපු කුසලු එයාගේ ප්‍රධාන අභිප්‍රාය වුණේ මාළේ හදාගන්න එක. ගුරුවරයාට දෙන. ඒ නිසා එයා ගියේ වෙන පාරක. නමුත් වෙනත් අයට වෙන විදිහට අදාළ වෙනවා. හාමුදුරනේ මෝහයත් අවිද්‍යාවත් දෙකක් වුණ හැටි තව ටිකක් පැහැදිලි කරනවද? මෙහෙමයි මම කිව්වේ මෝහය කියන්නේ අවිද්‍යාවේ ඕප්ෂූට් එකක් අංකුරයක් එකක් නෙමෙයි ඒක. ඒ කියන්නේ අවිද්‍යාවෙන් තමයි එක එක ජීවිතවල අපිට මෝහය හැදෙන්නේ. ඒ කියන්නේ අවිද්‍යාවෙන්නේ අපි උපදින්නේ. ජාති ජරා ජාතිය හටගන්නේ අපිට විද්‍යාව කියන හේතුවක් හින්දානේ හටගන්නේ. පච්චේ වෙලා. එතකොට දැන් ඒ ජීවිතයක් අපිට නිර්මාණය වුණාම ඒ ජීවිතය ඇතුලේ අපි ස්ට්‍රගල් කරන්නේ ලෝභයයි, දෝෂයයි, මොහයයි එක්ක. ඒ කියන්නේ අවිද්‍යාව පවතින්නේ මොහය කියන ලේයර් එකක්. මොහය කියන ස්වરૂපයේ වශයෙන්. මැනිෆෙස්ටේෂන් එක වශයෙන්. මොකද එතකොට මොහය කියන්නේ අදාළ ජීවිතවල අපිට පවතින කාරණාවක් අවිද්‍යාව නියෝජනය කරන. අන්න ඒකයි හොඳ වචනේ. අවිද්‍යාව හැම ජීවිතයකම අපි නියෝජනය කරන්නේ මොහය කියන අකුසල චෛතසිකය හරහා. හොඳයි. තවත් ප්‍රශ්න තිබෙනවද? අපි දැන් වෙලාවත් කිව්වේ. වෙනසට ලබන සතිය අපි සංස්කාර 12ම යනවා. තව කෙනෙක් ප්‍රශ්නයක් අහන කලින් මම දෙයක් කියන කෙනෙක් අහේ විඥාව කියලා එකක් තියෙනවා නේද? අවිජ්ජා සූත්‍රය කියලා සංයුත්නිකාය සූත්‍රයක් තියෙනවා. මේ අපි අවිජ්ජාවෙන් අයින් වෙලා විඥාවට ආයිත්. මේ විඥාව කියලා කියන්නේ ඉතින් අරගේ අනිත් පැත්ත. චතුරාර්ය සත්‍ය දැනීම. දැන් මේක නම් චතුරාර්ය සත්‍ය දැනීම. අතීත ස්කන්ධ සහ ආයතන දැනීම. වර්තමාන ස්කන්ධ ආයතන දැනීම. අනාගත ස්කන්ධ ආයතන දැනීම. පරිසම්පාදේ මනමින් දැනීම. අන්න විඥාව. විඥාව කියන්නේ
එනම් මේ විද්‍යාවේ කියලා කතා කරන එක නෙමෙයි ඒක වෙන අර්ථකින් කතා කරන විද්‍යාව. විද්‍යාවේ කියන්නේ මේ සංස්කෘතෙන් හදාගත්ත වචනයක් නෙමෙයි. සයන්සස් කියන කරන කට්ටිය විද්‍යාව පාවිච්චි කරන්නේ නැහැ මේ වචනේ. ඉතින් ඕක එන්නේ අර ඒ අර්ථයෙන්. ඊළඟට වෙන ප්‍රශ්න මොකුත් නැද්ද තියනවද? ඒ වගේම පොඩ්ඩක් කල්පනා කරන්න දැන් මේක අපි කරද්දී අපි යන්නේ අභිධර්ම න්‍යායයෙන්. ඇත්තටම ගොඩාක් කතා කරන්නේ. සූත්‍ර න්‍යායත් පොඩ්ඩක් කතා කරනවා. දැන් අපිට රහතන් වහන්සේගේ කතාව අහුවෙන්නේ අභිධර්ම න්‍යායයේදී. සූත්‍ර පිටකේදී ඕක අහුවෙන්නේ නැහැ අපිට. සූත්‍ර පිටකේදී රහතන් වහන්සේ කියන්නේ ලොකු ශාල විමුක්තියක් ඒකේ. නමුත් ඒක හේතු වෙන්නේ ඒකේදී අර විවිධ පුද්ගලයන්ගේ කතා ගොඩනගලා නිර්මාණය කරන නිසා. නමුත් අභිධර්මයේ කියන්නේ සර්කිට් එක. දැන් ලයිට් අපි හිතමුකෝ මේ තොරණක් තියෙනවා සර්කිට් එක. සර්කිට් එක වරදින්නේ නැහැ නේ. අදපු දේවල් ගියපු පරිපතරයක වරදින්නේ නැහැ. ඒතර ඒකට අනුව පැහැදිලිවම කියනවා. දිට්ඨිගත විප්‍රයුක්ත ක්‍රියාචිත්ත තියෙනවා කීපයක්. ඒ කියන්නේ ප්‍රඥාව ඩ්‍රොප් වෙන්න පුළුවන්. ඒවා අපි ගන්න ඕන මේ අභිධර්ම න්‍යායය. සූත්‍ර න්‍යායයෙන් මේ කතා කරන්නේ. සූත්‍ර න්‍යායයෙන් කියන්නේ මේ ප්‍රඥාව පවත්නවා. ඉතින් අනික මේ අභිධර්ම න්‍යාය හදන්නේ හේතුවක් නිසා. ඒ මොකද? සූත්‍ර පිටකය කියවලා මිනිස්සුන්ට ඇතිවෙච්ච ගැටලු ඩිෆෙන්ඩ් කරන්න, निराකරණය කරන්න මේ අභිධර්මයේ ලිව්වේ. අභිධර්මයේ නිර්මාණය කරේ වශයෙන්. ඒක මේ මාතෘ දිව්‍ය රාජයාට දේශනා කරන්නේ ඒ තැනේදී. ඒ නිසා දැන් ඔන්න එක තැනක් අපිට ඒ වගේ පේනවා. ඒ වගේ විවිධ තැන් ගොඩක් තියෙනවා. හොඳයි එහෙනම් අපි අවසන් කරමු. අද දවසේ පින්වත්නි අද දවසේ අපි සාකච්ඡා කළේ මේ පටිච්චසමුප්පාදය කියන දේශනාවේ පළවෙනිම අංගය නිදානය අවිජ්ජාව. අපි කිව්වා පළවෙනි නිදානය කියන්න බෑ මේකට. මේක පළවෙනි මුලින් තියෙන මුලට දාගන්න පුළුවන් නිදානය. පළවෙනි නිදානය නෙමෙයි. එහෙනම් ඉතින් මේකට අහේතුක වෙන්න එපා. කෝස්ලස් කෝස් එකක් වෙනවා. ඒතර මේකේ තියෙන මේ ආශ්‍රව සමග සම්බන්ධයක් ඇති වෙන අවිජ්ජාව. අවිජ්ජාව ආශ්‍රව ඇති කරනවා ආශ්‍රව අවිජ්ජාව. ඒ පච්චේ නිසා ඒක. එහෙනම් අපි දැන් අද ඉඳලා අපි යනවා මේ ජරා මරණ දක්වා මේක ගමන් කරලා අපි පච්චේ වලට යන්නත් කල්පනා කරනවා. ඒතර ඔබට හොඳ දැනුමක් ඔය දැන් පච්චේ කියන එකේ තව දෙයක් තියෙනවා පොඩි දෙයක් කියන්නම්. දැන් අපි ගමුකෝ බොජ්ජංග 7. සති ධම්මවිචය විරිය පීති පස්සක් සමාධි උපේක්ඛා. පංචස්කන්ධේ රූප වේදනා සංඥා සංකාර විඥාන. පංච නීවරණ කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුල. මේ හැම එකකම තියෙනවනේ එකට එකක් සම්බන්ධයක්. දැන් සති බොජ්ජංගෙන් මොකද්ද මේ ධම්මවිචයට වෙන්නේ. ධම්මවිචයෙන් මොකටද ඊළඟ එකට වෙන්නේ. මේ ඒක තමයි පච්චය කියන්නේ. මෙන්න මේ සම්බන්ධය හදන්නේ පච්චය වලින්. එහෙනම් මේක දැනගත යුතුම කාරණාව. ඒවා 24ක් තියෙනවා. හොඳයි අද දවසේ අපි අවිජ්ජාව සම්බන්ධවත් ඒ වගේ පටිසම්පාදය ගැන දල අදහසක් දැනගත්තා. ඒ නිසා අද දවසේ පුරාවටම මේ ඇති කරගත්ත සියලු කුසල් අභිධර්ම දේශනාව හරහා අපි මුලින්ම මළගිය ඥාතීන්ට අනුමෝදන් කරමු. ඔබ අප නමින් මියගිය සියලු මළගිය ඥාතීන් ඉපින් අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වෙලා ඒ අය සසර ගමනේ දුක් ඇති ස්ථාන වල ඉන්නවා නම් දුකින් මිදෙත්වා. සැපවත් ස්ථාන වල ඉන්නවා නම් ඒවා දියුණු කරගෙන ඉතාම ඉක්මනට උතුම් නිවන් සුවයටම පත් වෙත්වා කියලා සාදුකාරයක් පවත්වමු. ඉදම්මේ ඥාති නං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාති නං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාති නං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඒ වගේම අපි හැමදාම මොනම පිනක් කුසලයක් කරාම දෙවියන්ට සහ අනෙකුත් සිසු නාගයන් ආදී පිරිසට අපි සතුට පළ කරනවා පුණ්‍යානුමෝදනා පළ කරනවා. ඒ වගේම මේ අභිධර්ම දේශනාව දේශනා කරේම දෙවියන්ට සහ බ්‍රහ්මයන්ට. උදේයට පමණයි එක සෙෂන් එකකදී මේක තේරෙනවා කියලා කියන්නේ. ඒ නිසා ඕන් සතුටුයි වඩාත් සතුටුයි. මේ දේශනාව සාමාන්‍ය කෙනෙක් අහලා තේරුම් ගන්න උත්සාහ කරනකොට. ඒ නිසා ඒ අයටත් මේ කුසල් පින් අනුමෝදන් වෙත්වා. ඒ සතුටු වෙලා ඔබට අප හැම දිනාටම ආශිර්වාද කරනවා. අපේ ආධ්‍යාත්මික ගමනත් ඉතාම ඉක්මනින් කරගන්නට යකි ආශිර්වාද ලැබෙත්වා. ඒක නිකන් කරගන්නත් බෑ. අසනීපුනොත් ඒකත් බෑ. ඒ නිසා සෞඛ්‍ය සම්පතට සියලු යහපත් ප්‍රාර්ථනාවන් ඉෂ්ට වන්නට එයාගේ ආශිර්වාදේ ආරක්ෂාව ලැබෙත්වා. දෙවියොත් පතන අවබෝධයකින් උතුම් නිවන් සුවේ කරාමෙන් වෙත්වා කියලා සානුකාරයක් පවත්වමු. එත්තාවතාච අම්මේහි සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බේ දීවා අනුමෝදන්තු සබ්බ සංපත්ති සිද්ධියා
එත්තාවතාච අම්මේහි සම්පතං පුඤ්ඤ සම්පදං සබේ භූතා අනුමෝදන්තු සබ්බ සංපත්ති සිද්ධියා එත්තාවතාච අම්මේහි සම්පතං පුඤ්ඤ සම්පදං සබේ සත්තා අනුමෝදන්තු සබ්බ සංපත්ති සිද්ධියා ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. අවසාන වශයෙන් අපි ප්‍රාර්ථනා කරමු අද දවසේ මේ හැම ආකාරයකින් විශේෂයෙන්ම මේ ඊටාම උතුම් පටිච්චසමුප්පාද දේශනාව ඊටාම උතුම්ම දේශනාව ධර්මයේ තිබෙන මේක ඇතුළේ තමයි චතුරාර්ය සත්‍ය ඔක්කොම දේවල් තියෙන්නේ. ඒ නිසා මේ දේශනාව ආරම්භ කරා දැනගන්න තේරුම් ගන්න කතා කරන්න නිසා මේ හැම ආකාරයකින් ඔබ නිර්මාණය කරගත්ත සියලු කුසල් පින් වාප සම්දිනාටම හේතු වෙත්වා. අවසාන වශයෙන් බුද්ධ ආදී මහෝත්තමයන් වහන්සේලා විසින් නිවි සැනසී පැමිණ වැඩවදාළ උතුම් ශාන්ත නිවන් සුවයට මේ ජීවිතයේදී වහවහ ඉක්මනින් සාක්ෂාත් කරගන්නට ඒ සියලු කුසල් පින් හේතු වෙත්වා වාසනාම වෙත්වා කියලා සාදුකාරයක් පවත්වන්න. අභිවාදන සීලිස් නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සංඝ සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිඤ්ඤතු සාදු සාදු සාදු. Diyantam gunantam punyakektam anutteram tusedena maya dattam buddha buddhan namami Silavantam gunantam punyakektam anutteram tusedena maya dattam buddha buddhan namami Silavantam gunantam punyakektam anutteram tusedena maya dattam buddha buddhan namami. වගේම හෙට දවසේ සම්බුදු පූජා වස්සාන පූජා හවස් 5ට පැවැත්වෙනවා. පුළුවන් සම්බන්ධ වෙන්න. දැන් හැමදෙනාටම තෙරුවන් සරණයි. අපි සංස්කාර දේශනාව සම්බන්ධව මම මේ ස්ලයිඩ්ස් ටික පුළුවන් ෂෙයා කරන්න ඇකඩමියා වෙබ්සයිට් එකේ. ඒක උත්සාහය හැමදෙනාටම තෙරුවන් සරණයි. Sarana. සරණයි.